අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. අපි දැන් කතා කරගෙන ආවේ මේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනගන්නේ කොහොමද කියලා මුල්‍ය ආයතන සහ ඊට සම්බන්ධ නියාමන ආයතන. මේ වෙනකොට මාතෘකා කීපයක්ම කතා කරා. අර පරණ මේ හැන්ඩ් අවුට් එක තවම යනවා. ඒක මේ ඉවරනකම් යනවා. මෙන්න මේක අපි කාණ්ඩ පහක් යටතේ මේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. දැන් මේවා සිලබස් එක ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සිලබස් එකේ තුන්වෙනි කෑල්ලෙත් තියෙනවා, අවසාන පස්වෙනි කෑල්ලෙත් තියෙනවා. දෙවෙනි කෑල්ලෙත් හතරවෙනි කෑල්ලෙත් තියෙනවා. හරි. ඊළඟ කොටස් දෙක තමයි මාකටිං සහ මේ HRM. ඒක අපි වෙනම කතා කරනවා. සිලබස් එකේ අවසාන කොටසෙත් තියෙනවා මේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ඒ සම්බන්ධයෙන්. මම ඒතකොට මේ සියලු දේවල් එකට තමයි මම මේ පාඩමේදී කතා කරන්නේ. මේකේ පහක් යටතේ කතා කරනවා කිව්වා. පළවෙනි එක මේ නීතිමය රාමුව. කොහොමද මේ නීති පද්ධතිය සකස් වෙලා තියෙන්නේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට සහ මුල්‍ය පද්ධතියේ ආරක්ෂාවට, විශේෂයෙන්ම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට. දෙවෙනි එක තමයි නඩු තීන්දුව. ඒවා දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා මේ නීති හදාරද්දිත් ගොඩක් කතා කරනවා. සහ මේ වැඩියෙන් අපි අවධානය යොමු කරන්න ඕන මේ රෙගියුලේෂන්ස්. නියාමනය කොහොමද වෙන්නේ කියන එක. ඒකේ ප්‍රධානතම වගකීම ශ්‍රී ලංකා මහා බැංකුවට පැවරලා තියෙනවා. ඒතර ශ්‍රී ලංකා මහා බැංකුව විවිධ ක්‍රම වලින් මුල්‍ය පද්ධතිය විශේෂයෙන්ම මේ මුල්‍ය අතරමැදිකරුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ඍජු අධීක්ෂණයට අරත් වෙන ආයතන ඍජුවමත් අනිත් ආයතන මුල්‍ය පද්ධතිය තුළ තියෙන ඒවා වක්‍රවත් වෙනත් ආකාරයකට නියාමනය කරනවා. ඇත්තටම වක්‍ර නියාමනය කියන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නේ. මොකද ඒවා නියාමනය කරන්න වෙනම නියාමන ආයතන තියෙන. උදාහරණයක් විදිහට කොටස් වෙළඳපොළ කටයුතු නියාමනය කරන්න තියෙනවා විනිමය සුරකම් සහ විනිමය කොමිෂන් සභාව. ඒ නිසා ඒ ආයතන නියාමනය සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව ඍජුවම කරන නියාමනය අධීක්ෂණය සම්බන්ධයෙන් කතා කරා. ඒකේ මාතෘකා කීපයක් මුල්‍ය ආයතනවල විශේෂයෙන් බැංකුවල වත්කම් සහ වගකීම් කොහොමද කළමනාකරණය කරන්නේ. මොකද වගකීම් කියන්නේ ගනුදෙනුකරුවන්ගේ ඩිපොසිට්ස්. ඒ ඩිපොසිට්ස් වලට සාපේක්ෂව වත්කම් ණය සහ ණය වලට ලබා දීලා තියෙන සුරැකුම් වලට ප්‍රමාණවත් ප්‍රොවිෂන් තියෙනවාද? කෑෂ් ඉන්ෆ්ලෝස් අවුට්ෆ්ලෝස් කොහොමද? ඒ දේවල් සම්බන්ධයෙන්. ඒකට මෙහෙයුම් කටයුතු. ඒ යටතේ මම වෙනම කතා කරා ස්ටැටියුටරි ඔඩිට් එක මොනවද ෆෝකස් කරන ඒරියාස්, ඊළඟට චාමන්ලා සමග පවත්වනවා රැස්වීම්, ප්‍රධාන විධායක නිලධාරී සමග රැස්වීම් පවත්වනවා සහ ප්‍රධාන නිලධාරීන් සමග රැස්වීම් පවත්වනවා. මේ විදිහට විවිධ ආකාරයෙන් මේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සමීප අධීක්ෂණයක් කරනවා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවත් බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවත් non banking financial institutes තියෙනවා. ඒවා ඒ විදිහට අධීක්ෂණය කරනවා. ඊළඟට compliance requirements සම්පූර්ණ කරනවාද කියන එක. උදාහරණයක් විදිහට ගනුදෙනුකාර වාර්තා කිරීම මුල්‍ය බුද්ධි ඒකකේ තමයි අතර මේක ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. මුල්‍ය බුද්ධි ඒකකයේ හරහා money laundering සිද්ධ වෙනවද? ඊළඟට KYC requirement සම්පූර්ණ කරනවද? ඒ 52 යටතේ 2006 අංක 6 දරන පනතත් කියන 52 මේ උඩින් සඳහන් කරන්න ඇති. මුදල් විශුද්ධිකරණ පනතත් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතත් කියන මේ 52 හරහා මේ නීතිමය රාමුවට එකඟ වීම ආරක්ෂා කරනවා. ඒ වගේම දැන් මෙහෙයුම් කටයුතු සහ ඒ අදාළ දේවල් ගෙවීම් පියවීම සෙටල්මන්ට් දැන් ගොඩක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රොනික සෙටල්මන්ට් සිද්ධ වෙන්නේ රටේ ගොඩක් හරිය. ඒ තාමත් තියෙනවා මේ මැනුවල් සෙටල්මන්ට්ස්. ඉලෙක්ට්‍රොනික සෙටල්මන්ට්ස් මේ ගෙවීම් පියවීම් පනත හරහා ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව සෙටල්මන්ට් ඩිපාර්ට්මන්ට්.
पेमेंट एंड सेटलमेंट डिपार्टमेंट तर ඒ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අවශ්‍ය විධිවිධාන සකස් කරනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදනවා ඒ දේවල් අධීක්ෂණය කරනවා. ඒතර ඒකේ මූලිකම ආයතනය වෙන්නේ ලංකා ක්ලියර් කියන ආයතනය. හරි. ලංකා ක්ලියර් කියන ආයතනය සකස් කරලා තියෙන්නේ මේ බැංකුවලම ඉහළ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරිපත් කරලා බැංකුව විසින් පවත්වාගෙන යන ආයතනයක්. ඒ හරහා මේ මෙහෙයුම් ගෙවීම් සහ පියවීම් සම්බන්ධයෙන් මෙහෙයුම් සහ අනිත් එක මේ අදාළ නීතියට අනුව මේ දේවල් සිද්ධ වෙනවද ඩිස්පියුට් එකක් આવතින් ගැටලුවක් આવතින් ඒ දේවල් කොයි විදිහටද කරන්න කියන එක සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරනවා. ඊළඟ මුල්‍ය පද්ධතිය ආරක්ෂා වන පිණිස මැදිහත් වීම වරින් වර දැන් ඔය විවිධ අවිධිමත් පේමන්ට් සිස්ටම්ස් පිරමිඩ් සිස්ටම්ස් ඒවා ආවයින් පස්සේ ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරනවා. රයිට්. ඒ වගේම මේ යම්කිසි බැංකුවක ගැටලු සහගත තත්ත්වයක් આવොත් මේ අවස්ථාවේදී මැදිහත් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. නරක ණය වැඩි වෙනකොට බැංකුව කඩාගෙන වැටෙන්න ගියොත් එහෙම ඒ අදාළ දේවල් දැන් පහුගිය දවස්වල මුල්‍ය සමාගම් කීපයක ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්කලා මැදිහත් වීම කරලා ඒ අදාළ දේවල් සිද්ධ කරා. ඒ වගේම මේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරන එක මූලිකවම බලන මොකද ද්‍රවශීලතාවය තමයි වැදගත් වෙන්නේ මේ ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ගොඩනගන්න. ඒ දෛනිකව ද්‍රවශීලතා මට්ටම බැංකුවේ මුල්‍ය විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුවල තියෙනවා මේ කැෂ් ඇඩ් බැංකර්ස් කියලා කැබ් account කියලා account එකක්. ඒ හරහා බැංකුවල පවත්නා ද්‍රවශීලතාවය තමන්ගේ සියලු තැන්පතු වලින් 6% ප්‍රමාණයක් පවත්වාගෙන යනවාද කියන එක බලනවා මේ ස්ටැටියුටරි රිසර්ව් එක විදිහටත්. ඊළඟට 20% ප්‍රමාණය ද්‍රවශීලතා මට්ටම පවත්වාගෙන යනවාද කියන එකත් බලනවා. අවශ්‍යතාවන්ට එක දෛනිකව සිද්ධ වෙනවා. ඒතර යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් අවදීන් අවශ්‍ය විධිවිධාන ගන්න උපදෙස් දෙනවා බැංකුවට සහ දඩ ගන්නවා. විතරම කියනවා නම් ෆයින් එකක් ගන්නවා මේ ද්‍රවශීලතාවය තිබුණේ. මොකද ඒ ද්‍රවශීලතාවය දෛනිකව ආරක්ෂා කරගන්න ඕන. ඒක තමයි බැංකු පද්ධතියේ ආරක්ෂාවට තියෙන මේ ප්‍රධානතම සාධකය වෙන්නේ. මුල්‍ය ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කිරීම. මුල්‍ය ඔම්බුඩ්ස්මන් වරයා පත් කිරීම. අන්න ඒක ගැන අපිට තියෙනවා වෙනම හෑන්ඩ් අවුට් එකක්. ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කරන්නේ බැංකු සහ ගනුදෙනුකරුවන් අතර තියෙන යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් આવොත් මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමේදී දෙගොල්ලන්ට එකඟ වෙන්න බැරි ගැටලුවක් આવොත් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් આવොත් නීතිමය පද්ධතියට යන්න ඉස්සෙල්ලා උසාවි වලට යන්න ඉස්සෙල්ලා අතරමැදි සමතකරණයකට පත් කරන්න තමයි ඔම්බුඩ්ස්මන් වරයා ඉන්නේ. ආරවුල් සමතයකට පත් කිරීම 2003-12 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. රයිට්. ඒතර මෙයාගේ බලතල තමයි ඔම්බුඩ්ස්මන් ක්‍රියාවලිය සමග එකඟව ඇති මුල්‍ය ආයතන සහ ගනුදෙනුකරුවන් අතර මුල්‍ය ගනුදෙනු පිළිබඳව පැනනගෙන ආරවුල් ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි විසඳීමට මුල්‍ය ඔම්බුඩ්ස්මන් වරයාට බලතල ඇත. සහභාගී වන ආයතන බැංකු විශේෂ බැංකු මුල්‍ය සමාගම් ප්‍රාථමික ගණන්කරුවන් ලීසින් සමාගම් මේ අර මුල්‍ය අතරමැදිකරුවන් එන මුල්‍ය අතරමැදිකරණයට සම්බන්ධ වෙච්ච ආයතන වර්ග පහම මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට යම්කිසි ගැටලුවක් ආවොත් මේ ආයතන සහ ගණන්කරුවන් අතර ඒව විසඳ ගන්න බැරි නම් ආයතන මට්ටමින් ඒක ගැටලුව අරගෙන යන්න පුළුවන් මුල්‍ය ඔම්බුඩ්ස්මන් ගාවට ෆයිනෑන්ෂල් ඔම්බුඩ්ස්මන්. ඒ ඔම්බුඩ්ස්මන්ගේ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුදැනුම මත ශ්‍රී ලංකා මහා බැංකුවේ අවශ්‍යතාවය පරිදි එකඟතාවය මත මේ දේවල් සිද්ධ වෙන්නේ. පත් කරන ලබන අය බැංකු සහ නීති ක්ෂේත්‍රයේ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තියෙන ස්වාධීන කෙනෙක් තමයි. යාගේ කාර්යභාරය තමයි මේ විදිහට තියෙන්නේ. එකම කරුණක් පිළිබඳව
මොනවාරි මුල්‍ය ආයතනයක විසඳිච්ච නැති ගැටලුවක් ගනුදෙනු කරු සහ මේ කියපු මුල්‍ය ආයතන අතර විසඳිච්ච නැති ගැටලුවක් විසඳා ගන්න පුළුවන් ඔම්බුඩ්ස්මන්වරයාට මුල්‍ය ප්‍රශ්නයක් විතරයි වෙන ප්‍රශ්න බෑ මුල්‍ය ප්‍රශ්නයක් විතරයි මුල්‍ය ප්‍රශ්නයක් විතරයි එකම කරුණක් පිළිබඳව නැවත නැවත පැමිණිලි කරන්න බෑ සමාන කරුණක් අදාළ කරුණක් විභාග කරලා තීන්දුවක් දීලා තියෙද්දි නැවත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න බෑ ඒ වගේම යම්කිසි මුල්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් උසාවියක එහෙම නැත්නම් වෙන බේරුම් කරන එක හෝ කම්කරු උසාවියක කොහේ හරි තැනක ඒතර ආයතනවල තියෙන වෙනස් සේවක ප්‍රශ්න හෝ වෙනත් මෙහෙයුම් ප්‍රශ්න නෙමෙයි ගනුදෙනු කරු සහ ආයතන අතර ඇති වෙන මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෙන ප්‍රශ්න. මේ කියන වර්ගයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බෑ. එක්කෝ උසාවියක මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් යම් නඩු කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒක ආයේ ඔම්බුඩ්ස්මන්වරයාට දැමීමේ තීරණයක් නෑ. මොකද ඔම්බුඩ්ස්මන්වරයා කියන්නේ උසාවියක බලතලවලට වඩා යටින් ඉන්න පුද්ගලෙක්. එයා ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අදාළ පාර්ශව දෙක අතර සමතකරණය. දෙගොල්ලන්ටම එකඟ වෙන්න පුළුවන් විසඳුමකට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට නෛතික தත්වයට වඩා අපි එතනදී බලන්නේ ඔම්බුඩ්ස්මන්වරයා දෙදෙනාටම අවාසියක් නොවන ආකාරයට මේ ගැටලුව විසඳනවා. නෛතික தත්වයකට උසාවියකට ගියොත් එහෙම එතන නෛතික தත්වය බලලා වෙනම ජජ්මන්ට් එකක් දෙන්න. ඒතකොට සමහරට එක එකට පාඩු වෙන්න පුළුවන්, සමහරට එක එකට වාසි වෙන්න පුළුවන්. එහෙම ගැටලු බාරගන්නේ ඔම්බුඩ්ස්මන්. ඒ වගේම යම්කිසි නිගමනයක් දීපු ගැටලු නැවත බාරගන්නේ නැහැ. ඒ වගේම එකම කරුණු පිළිබඳව නැවත නැවත පැමිණිලි කරන්න බෑ. පහත දැක්කන අවස්ථාවේදී පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට ඔම්බුඩ්ස්මන්වරයාට අයිතියක් ඇත. ප්‍රමාණවත් කරුණු රහිතව ද්වේෂ සහගත චේතනාවෙන් හෝ යම් පුද්ගලයෙක් පීඩාවට පත් කිරීමේ චේතනාවෙන් සාධාරණ හේතුව නොමැතිව ඉදිරිපත් කරන පැමිණිලි ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඔම්බුඩ්ස්මන්ට. පැමිණිලිකාරට සත්‍ය ලෙසම මුල්‍ය පාඩුවක් සිදු වෙලා නැත්නම් එයාට මේ සයිකොලොජිකල් ඩැමේජ් එකක් නම් අපි තුමුකෝ මේ ගනුදෙනුකරුවෙක්ට මේ ටිකක් අදට කතා කරලා රයිට් මේ බැනලා මොනවා හරි ඒ මුල්‍ය ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න බෑ. මොකද ඒවා මුල්‍යමය පාඩු සිද්ධ වෙලා නැහැ. එයාට තියෙන්නේ සයිකොලොජිකල් එහෙම නැත්නම් මානසික ගැටලුවක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ ඒවා සංකීර්ණ නෛතික තත්ත්වයක් තියෙනවා නම් මොනවා හරි ඔම්බුඩ්ස්මන්ට විසඳුමකට එන්න බැරි සංකීර්ණ තත්ත්වයක් එතන තියෙනවා නම් ඒව බාරගන්නේ නැහැ. ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට උසාවි වලට තමයි යොමු වෙන්නේ. මොකද ඒ සංකීර්ණ තත්ත්වයේ නෛතික තත්ත්වය මත පදනම් වෙලා තමයි විග්‍රහ කරලා අවශ්‍ය විසඳුම ලබා දෙන්නේ. මෙතන බලන්න ඔම්බුඩ්ස්මන් නෛතික තත්ත්ව අධිකරණ නිලධාරියෙක් වගේ පැමිණිල්ල විසඳනවා වෙනුවට ඔහුට සුදුසුයයි හැඟෙන ක්‍රමවේදයක් භාවිතා කරනවා. හරි? සුදුසුයයි හැඟෙන ක්‍රමවේදයක් භාවිතා කොට සාධාරණ විසඳුමක්. ඒතර මේ සාධාරණකම දෙපැත්තටම තියෙනවා. මුල්‍ය ආයතනයටත් තියෙනවා ඒකටත් තියෙනවා. මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සාක්ෂි ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම අදාළ බැංකුවේ මෙහෙයුම් ක්‍රමවේදය. ඒක තමයි කිව්වේ නීතිය පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. මොකද යම්කිසි නීති විරෝධී දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒක නැවත නීතිමය තත්ත්වයන් යටතේ ප්‍රශ්න කරන්න පුළුවන් උසාවියක. නිසා නීතිය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රායෝගිකව බැංකු ක්‍රමයේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. දැන් නීතිය පිළිබඳ දැනුමක් තියෙන උසාවිය වගේ ආයතනයකට ප්‍රායෝගිකව බැංකු ක්‍රමයේ සම්බන්ධයෙන් දැනුමක් නැති වෙන්න පුළුවන්. එතකොට උසාවිය ඒ අදාළ නීතිය මත පදනම් වෙලා විසඳුමකට එනවා. සමහර එකෙන් තවත් විශාල ගැටලුවක් නිර්මාණය වෙන්නත් පුළුවන්. නමුත් ඔම්බුඩ්ස්මන් මේ දෙකම පිළිබඳ අවබෝධයක් තියෙන නිසා යා විශාල ගැටලුවක් නැවත නිර්මාණය නොවෙන්න අගතියට පත් වෙච්ච පාර්ශ්වය එහෙම නැත්නම් ගනුදෙනුකරුවටත් මුල්‍ය ආයතනයට දෙන්නටම එකඟ වෙන්න පුළුවන් විසඳුමකට එනවා. තව පොඩි අමතර මාතෘකාවක් තියෙනවා ඔම්බුඩ්ස්මන්ට අමතරව මේකත් තියෙනවා පරාටයේ බලය.
පරාට එක්සිකියුෂන් කියන්නේ. මේක වාණිජ්‍ය බැංකු වලට දීලා තියෙන විශේෂිත බලයක්. වාණිජ්‍ය බැංකු වලට දීලා තියෙන විශේෂිත බලයක් යම් ණය මුදලක් වෙනුවෙන් උකස්කට තියෙන දේපලක් එම ණය මුදල අය කර ගැනීමට ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග අරගෙන අය කර ගැනීමට බැරි නම් හරි ගණදෙනකරු ණය මුදල් ගන්නවා එතකොට දේපල ඉඩම් සහ ගොඩනැගිලි යන නිශ්චල දේපල අපේට තියලා උකස බැංකුවේ නමින් තියලා ගණදෙනකරුට මේ ණය මුදල ගෙවන්න කියලා බැංකුව ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්නවා අරගෙන ඉවර වෙලා එහෙමත් මේ ණය මුදල අය කරගන්න බැරි නම් අවසාන ක්‍රියාමාර්ගය විදියට පරාටේ බලය කියන්නේ බැංකුවට ගනුදෙනුකරුගේ කැමැත්තෙන් තොරව ගනුදෙනුකරුගේ කැමැත්තෙන් තොරව බලෙන් මේ අදාළ උකස් කළ දේපල විකුණලා ණය මුදල අය කර ගැනීමට තියෙන බලය. පරාටේ බලය කියන්නේ යම් කිසි ණයක් වෙනුවෙන් වාණිජ්‍ය බැංකුවකින් ලබාගත් ණයක් වෙනුවෙන් උකස් කරන ලද දේපලක් ඒ ණය පැහැරීමකදී ගන්න ඕන සියලුම අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අරගෙන තවදුරටත් අය කරගන්න බැරි නම් ඒ ප්‍රමාණය අදාළ දේපල බලෙන් විකිණීමෙන් අය කර ගැනීමට තියෙන බලය තමයි පරාටේ බලය කියලා කියන්නේ. ඒතර අවශ්‍යතා කීපයක් සම්පූර්ණ කරන්න ඕන මේ පරාටේ බලය ක්‍රියාත්මක කරන්න නම්. පළවෙනි එක තමයි ගත්තු ණය මුදල රුපියල් මිලියන 5ට වඩා වැඩි ණය මුදලක් වෙන්න ඕන. ඉස්සර මේ පරාටේ බලය පිළිබඳ විශේෂිත මඟ තිබුණේ. ඉතින් එක එක බැංකු එක එක ලිමිට්ස් වලට මේ පරාටේ බලය ක්‍රියාත්මක කරා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙලා මේ පරාටේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා ටිකක් විශාල ණය මුදල් වලට පරිවර්තනය කරා. මොකද ඉස්සර කුඩා ණය මුදල් සමහරට තමන්ගේ ගේ දොර අපේට දීලා ගන්න ලක්ෂ 5ක 10ක වගේ කුඩා ණය මුදල් ගයක් හදන්න ගයක් අලුත් වැඩියා කරන්න ඕ වගේ දෙයකදී බැංකුව විසින් විකුණලා අය කරගන්නවා. ඒතකොට සමහරට ඒ ගනුදෙනුකරුගේ පදිංචි ඉඩම පදිංචි නිවස අහිමි වෙන අවස්ථා තියෙනවා. යම් පුද්ගලයෙක්ගේ පදිංචි නිවස කියන්නේ ඒ පුද්ගලයාට ඊටාම වටිනා දෙයක් සහ ඒක ඊටාම මේ මානුෂික කාරණාවක් වෙනවා. ඒක විකුණලා අය කර ගැනීම. සමහරට ණය මුදලේ ශේෂය ලක්ෂ 10ක් ණය ගත්තට ලක්ෂ 2ක් ලක්ෂ 3ක් මේකේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතර දීපලේ වටිනාකම ගොඩක් වැඩි. ඒ නිසා මේක සීමා කරා මිලියන 5ට වඩා වැඩි ණය මුදල් සම්බන්ධ. ඊට වඩා අඩු ණය මුදල් සම්බන්ධයෙන් සාමාන්‍ය ණය අය කර ගැනීමේ ක්‍රියාමාර්ග යටතේ තියෙනවා උකස් කරය. දැන් බැංකුවට උකස් කරාම උකස් කරයක් තියෙනවානේ. ඒ උකස් කරය මත නඩු පවරලා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් වෙනම තියෙනවා. ඒක ටිකක් දීර්ඝ කාලීනයි. ඒක බැංකුවට වාසිදායක නැහැ සමහරට. ඒ නිසා ඒ ක්‍රමයට බැංකුව යන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගියේ මේ පරාටේ බලය දෙක බැංකුවේ තනි කැමැත්තෙන් මේක විකුණන්න පුළුවන්. මොකද මේ ප්‍රායෝගික ගැටලුව ඇතිවෙච්ච නිසා ඒක මිලියන 5කට වඩා වැඩි කරා. ඒ වගේම ගන්න ඕන සියලුම උත්සාහ දරලා තියෙන්න ඕන මේ ණය මුදල් අය කරන්න. ගණන්කරුට ලියුම් යවලා හම්බ වෙලා කතා කරලා සමත මණ්ඩලයට දානවා නම් දාලා ඒ සියලු දේවල් කරලා තියෙන්න ඕන. කරලා ඉවර වෙලා මේක ප්‍රතිඵලයක් නැත්නම් ඒ අය කර ගැනීමට ගණන්කරු ගෙවීමට කිසිම උනන්දුවක් නැත්නම් මේ අවසාන ප්‍රතිඵලයේ විදිහට ක්‍රියාමාර්ගයේ විදිහට මේක ක්‍රියාත්මක. ඒ වගේම තමයි මේක ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න ඕන. ප්‍රසිද්ධ වෙන්දේසිය කරන තේරෙකට බැංකුව ගණන්කරුට එන්තර වාසිය යවනෝ මේ ණය මුදල ඒක ඉල්ලන්න ඕන ගණන්කරුගෙන් ඉල්ලන්න ඕන මේක ගෙවන්න කියලා. ඊට පස්සේ මේක ගෙවුවේ නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මත කරනවා. ඊළඟට ඒක ප්‍රසිද්ධ පුවත්පත්වල පළ කරනවා භාෂා 3න්ම.
ඊට පස්සේ වෙන්දේසියට දිනයක් නියම කරනවා. ඒ වෙන්දේසියේ තියෙන තැන දැන්වීම් පළ කරනවා. right? වෙන්දේසිකරුවෙක් පත් කරනවා සහ වෙන්දේසිය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙනවා. මෙතනදී ගණදෙනුකරුට වෙන්දේසිය ක්‍රියාත්මක වුණත් ගණදෙනුකරුට තමයි පළවෙනි අවස්ථාව දෙන්නේ. එයා ඉල්ලනවා නම් ඒ අදාළ දැන් බැංකුව යම්කිසි මුදලක් තීරණය කරනවා මේ ඒ දීපලේ ණය මුදලේ වටිනාකම අනුව ණය මුදල සහ පොලී මුදල සහ අනිකුත් මෙහෙයුම් ගාස්තුත් එක්ක අය වෙන විදිහට යම්කිසි මුදලක් තියෙනවා. ඒතර ඒ ප්‍රමාණයට આવොත් එීම ඒක ගණදෙනුකරුට ඉස්සෙල්ලම ගන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ තමයි අනිත් අයට එන්නේ. ඒ වෙනකන් ගණදෙනුකරුට පුළුවන් මේ ණය මුදල ගෙවන්න. මෙම බලය උකස් සහ ආයෝජන බැංකුව වෙත පළමුව ලබා දුන්න අතර ලංකා බැංකුව සහ මහජන ඉන්න අනතුර 90 අංක 4 තරණ අයකරගෙන පනවත යටතේ අනිකුත් පෞද්ගලික වාණිජ්‍ය බැංකුව වෙතට මේ බලය ලබා දී ඇත. ක්‍රමවේදය මේ තියෙන්නේ බැංකුව අදාළ ණය මුදල් ගෙන ලෙස ගණදෙනුකරුගෙන් ඉල්ලා සිටිය යුතුයි. ඩිමාන්ඩ් ටු පේ යන්ත්‍රවාසියක් යැවීමෙන් කරන්නේ ඒකයි. මේ ණය මුදල ගෙවන්න කියන එක. පරාටය දැන්වීම ඉන්පසු ගණදෙනුකරුට යවයි. මේ තියෙන බලතල යටතේ ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩල දීපල වෙන්දේසි යෝජනා අනුමත කරගන්නවා. මේ විදිහට බල කරලා තවදුරටත් ගණදෙනුකරු ණය ගෙවීමට එක මෙතන වෙන්දේසිය සඳහා දින නියම කොට ප්‍රසිද්ධ කරන ලබයි. ගණදෙනුකරුට අත්වන ආරක්ෂාව උසාවි නියෝගයක් මගින් වෙන්දේසිය කල් ගන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ගණදෙනුකරු දැනුවත් කරන බැවින් ඔහුට ඔහුට අපසු ගෙවීමේ එකඟතාවයකට එන්න පුළුවන්. බැංකුවට ඇති පහසුව කඩිනමින් ණය කරගන්න පුළුවන්. මොකද අර ණය අය කර ගැනීමේ debt recovery procedure එක DRP කියන ඒ ක්‍රමවේදයටදී උකස් කරේ මත නඩු පවරලා ණය කරගන්න ගියොත් ඒක සිවිල් අධිකරණ කටයුත්තක් විදිහට යන්නේ. ඉතින් සෑහෙන කාලයක් යනවා. ඒත් පැමිණිලි පාර්ශ්වය ඔප්පු කරන්න ඕන විත්තිකරු වැරදි කියලා. ඒක බැංකුවට තියෙන ඔප්පු කිරීමේ භාරය. ඒවා කල් ඇදෙන දේවල් නිසා මේක බැංකුවට පහසුයි. බැංකුවේ තනි කැමැත්තට පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න. නොගෙවීමේ ප්‍රතිශතය අඩුවීම මත බැංකුවේ අරමුදල් අතර පරාටේ බලය තියෙනවා කියන එක දන්න නිසා ගණනකරුවෝ ණය මුදල් ආපසු ගෙවන්න පෙළඹෙනවා. ඒ නිසා ණය පැහැරීමේ ප්‍රතිශතය අඩුයි. බැංකුවේ අරමුදල් ආරක්ෂා වෙනවා. ඒක අමතර කාරණාවක් ඔම්බුස්මන්ට අමතර. මොකද මේකත් නිරන්තරයෙන්ම ප්‍රශ්නවලදී අහනවා. ණය උපදේශනය credit counseling ණය උපදේශන සේවය හැන්ඩ් අවුට් එක පේනවනේ. හැන්ඩ් අවුට් එක පේනවද? ණය උපදේශනයත් මේක තියෙන්නේ ණය ලබාගත් ගනුදෙනුකරුවන් මේ තැන්පත් කරුවන් නෙමෙයි ණය ලබාගත් ගනුදෙනුකරුවන් ඒ ණය ගෙවීම පැහැරීමේ අවස්ථාවකදී මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම වළක්වලා විශේෂයෙන්ම කුඩා ගනුදෙනුකරුවන්ට තියෙන්නේ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම වළක්වලා මේ මුල්‍ය පද්ධතිය තුළම තියාගන්න කරන උත්සාහයක් විදිහට තමයි ණය උපදේශන අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම යටතේ ලංකා බැංකුකරුවන්ගේ සම්මේලනය බැංකර්ස් ඇසෝසියේෂන් විසින් පවත්වාගෙන ලබන සේවාවක් මේක. මේක සේවාවක්. ණය ගනුදෙනුකරුවන්ට තම ණය වගකීම් කළමනාකරණයට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒතර මහා පරිමාණයේ ණය ගනුදෙනුකරුවෝ තමන්ගේ ණය මුදල් ආයෝජනය කරලා හසුරුවා ව්‍යාපාර වර්ධනය කරගෙන ව්‍යාපාරයෙන් ලාභයකුත් හොයාගෙන ණය මුදලුත් ගෙවන්න පිළිබඳ ඒ මුල්‍ය දැනුම මුල්‍ය සාක්ෂරතාවය උන්ට තියෙනවා. නමුත් කුඩා ගනුදෙනුකරුවන්ට ආයතනික නොවන රීටේල් ගනුදෙනුකරුවන් තනි කුඩා ගනුදෙනුකරුවන්ට ඇතැම් විට මේ දැනුම නැහැ. ඒගොල්ලෝ ණය මුදල් අරගෙන විවිධ හේතු නිසා මේ ණය මුදල සමහරට මේ කුඩා ණය මුදල පැහැරීමෙන්
ඔවුන් නරක ණයකරුවන් බවට පත් වෙලා ඉන් පස්සේ ක්‍රිබ් එකට නම ගියායින් පස්සේ කිසිම වෙලාවක ණය මුදලක් ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ විධිමත් මුල්‍ය පද්ධතිය තුල. ඒගොල්ලෝ යොමු වෙන්නේ අවිධිමත් මුල්‍ය පද්ධතියට. ඒතර ඒක වළක්වා ගන්න එක ශ්‍රී ලංකා මහා බැංකුව එක අරමුණක්. ශ්‍රී ලංකා මහා බැංකුවේ එක අරමුණක් තමයි ශ්‍රී පුරවැසියන් විධිමත් මුල්‍ය පද්ධතිය තුළ පවත්වාගෙන යාම. ඒක තමයි මේකට ඉස්සෙල්ලා තියෙන මේ මුල්‍ය අන්තර්ග්‍රහණය කියන මාතෘකාවට අපි කතා කරන්නේ. මම ඒකට ඊළඟට එන්නම්. ඒක වළක්වා ගන්න මේ ණය උපදේශන සේවය මගින් මේ ගනුදෙනුකරුවන්ට මේ පහසුතාවයට පත් ගනුදෙනුකරුවන්ට ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරලා දෙනවා. ණය මුදල් අක්‍රමීකරණයට පත් වූ විටද අවශ්‍ය උපදෙස් ලබා දෙයි. ඒතකොට එයාගේ සාමාන්‍ය ණය කළමනාකරණය කරන්න අවශ්‍ය වන මුල්‍ය දැනුම ලබා දෙනවා. ඒතර ඇත්තටම එක පැත්තකින් මුල්‍ය සාක්ෂරතාවය ලබා දෙනවා. විශේෂයෙන් පුහුණු කණ්ඩායමක් විසින් උපදෙස් ලබා දෙයි. ප්‍රතිලාභී බලන්න මෙතන ඉන්නේ මේ කුඩා ගනුදෙනුකරුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුද්ගල ණය ලබාගත් ණය ගණන මේකේ අර මුල්‍ය දැනුමක් තියෙන ණය හසුරුවලා තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න ආයතනික මට්ටමේ ගනුදෙනුකරුවන්ට වඩා අවධානය යොමු කරලා තියෙන්නේ මාජිනල් කස්ටමර්ස්ලා. කුඩා ආන්තික ගනුදෙනුකරුවන්. මොකද ඔවුන් තමයි ඉක්මනටම මේ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වෙන්නේ යම් ගැටලුවක් ආවොත්. ඒක වළක්ව ගන්න තමයි මේක කරන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒගොල්ලන්ට විශාල මුල්‍ය දැනුමක් නැහැ. මුල්‍ය සාක්ෂරතාවයක් නැහැ. ඒ නිසා ඔවුන් ඉක්මනට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒකට රටේ කර්මාන්තත් කඩාගෙන වැටෙනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මේ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වුණොත් සහ ඔවුන්ගේ කර්මාන්ත අනතුරකට පත් වුණොත් එimhe මුල්‍ය හසුරුවීම මේ අයහපත් විදිහට සිද්ධ වෙලා ඒකවත් වැළක් කරනවා. කරුණු දෙකක් සිද්ධ වෙනවා. ඒකත් වැළක් වෙනවා. මුල්‍ය පද්ධතියෙන් අයින් වෙලා නරක ණයකරුවන් විදියට මේ ක්‍රිබ් එකට නම යන එක වළක්ව ගන්න පුළුවන්. නැවත නැවත ණය ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් පුද්ගල ණයකරුවෝ කුඩා තනි පුද්ගල ණයකරුවෝ අපහසුතාවයට පත් වුණාම මේ විසඳුමට එන්න පුළුවන්. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම පැහැර ඇති කාඩ්පත් හිමියන්. ඇත්තට මෙතන තියෙන්නේ කුඩා ප්‍රමාණයේ පහසුකම් යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන අය තමයි ගොඩක්ම මෙතන ඉන්නේ. මේගොල්ලන්ට අවශ්‍ය මුල්‍ය දැනුම ඊළඟට ගැටලුවක් ආවොත් එහෙම ගැටලුවක් ඇතිලා තියෙනවා නම් ඒක කොහොමද ඉවත් කරගන්නේ කියන අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඒ අදාළ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා. වෘත්තීය ප්‍රවේශයක් තුළින් ණය ගණනකරුවන්ට තම අක්‍රමික ණය ගෙවීමට අවශ්‍ය මඟ පෙන්වීම. ණයකරු සහ ණය හිමියන්. ඒතර මෙතන ණය හිමියා කියන්නේ මුල්‍ය ආයතන අතර අන්‍යෝන්‍ය එකඟතාවයක් ඇති. ඒතර මෙතනදිත් එන්නේ දෙන්නටම ගැටලුවක් නැති වෙන විසඳුමකට එන්නේ. අතරමැදි විසඳුමකට. අන්‍යෝන්‍ය එකඟතාවයක් ඇති කිරීම මත මගින් ණය ගෙවීමට ක්‍රමවේදයක් සැකසීම, ණයකරුවන් විධිමත් මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම වළක්වා ගැනීම හෝ වැළැක්වීම, මුල්‍ය පද්ධතිය ආරක්ෂාව තවවුරු වීම. ඒතර මුල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය තවදුරටත් ජනිත වෙනවා ගණනකරුවන් තුළ. ඒතර ඒකේ ආරක්ෂාව වැඩි වෙනවා. ණයකරුවෝ මේ කුඩා ණයකරුවන් මුල්‍ය පද්ධතියෙන් ඉවත් වෙලා අවිධිමත් මුල්‍ය පද්ධතිය භාවිතා කරන එක වැළකෙනවා මේ උපදේශන සේවය නිසා. අපි බලමු දැන් මුල්‍ය අන්තර්ග්‍රහණය. මොකද මේකත් නිරන්තරයෙන්ම කෙටි ප්‍රශ්න වලට අහපු මාතෘකාවක්. මේ මුල්‍ය අන්තර්ග්‍රහණය එක පැත්තකින් ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීමක්. ඒ වගේම අනෙකුත් මුල්‍ය ආයතන වලට තියෙනවා වගේ. මුල්‍ය අන්තර්ග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන්. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියන එක අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ ගනුදෙනුකරුවන්ගේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක වැඩි කිරීමෙන්. මුල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීමෙන් තමයි මුල්‍ය අන්තර්ග්‍රහණය ලබා ගන්න පුළුවන්. එහෙනම් මුල්‍ය සාක්ෂරතාවයත් මුල්‍ය අන්තර්ග්‍රහණයත් අතර තියෙන එකිනෙකට අනුලෝම සම්බන්ධයක්. මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි වෙනකොට නැත්නම් මුල්‍ය සාක්ෂරතාවය වැඩි වෙනකොට මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි වෙනවා. ඒ වගේම තමයි බැංකින් ඩෙන්සිටි බැංකු ඝනත්වය කියන එක. මේකත් කෙටි මාතෘකාවක් වෙන බැංකින් ඩෙන්සිටි.
හරි හරි. බැංකු ගණත්වය right? banking density බැංකු ගණත්වය කියන්නේ පුද්ගලයන් ලක්ෂයකට ජනගහනයේ පුද්ගලයන් ලක්ෂයකට තියෙන බැංකු සංඛ්‍යාව නැත්නම් මුල්‍ය ආයතන සංඛ්‍යාව ජනගහනයේ පුද්ගලයන් ලක්ෂයකට තියෙන මුල්‍ය ආයතන සංඛ්‍යාව හෝ බැංකු සංඛ්‍යාව තමයි බැංකු ගණත්වය කියන්නේ. ඒතර මුල්‍ය දැන් ගණදෙනු කරවන්න නැත්නම් පුරවැසියන්ට බැංකු තියෙනවා නම් ගොඩක් බැංකු තියෙනවා නම් ඒ බැංකු වලට තියෙන ඇක්සස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ගණදෙනු කරවන්න බැංකු වලට යන්න දෙන අපහසුතාවය අඩු වෙනවා. අපි දුම ගමක පුද්ගලයෙක්ට බැංකු කටයුතු කරන්න කිලෝමීටර් 50කට එන්න වෙනවා නම් නගරයට ඒ පුද්ගලයා බැංකුවකට ඇවිල්ලා බැංකු ගණදෙනු කරන්න උත්සාහ කරන්නේ නැහැ නේ. එයාගේ මූල්‍ය කටයුතු අවිධිවස් විදියට ගමේ මොකක් හරි පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙලා තමයි කරන්නේ. නමුත් අපේට මූල්‍ය ආයතනයකට පුළුවන් නම් ඒ ගමට කිට්ටුවම ඌට කිලෝමීටර 2 3 4 5ක් ඇතුළත මේ බැංකුවකට යන්න මුල්‍ය ආයතනයකට යන්න පුළුවන් වෙන විදිහට මුල්‍ය පහසුකම් සපයනවා නම් බැංකු ගණත්වය වැඩි වෙනවා. පුද්ගලයන් ඒ ගණදෙනු කරවන්න ඈත ගමක ඉන්න ගණදෙනු කරවන්න තමන්ගේ මුල්‍ය කටයුතු කරගන්න බැංකුවකට පිවිසෙන්න තියෙන අවස්ථාව අඩු මේ වැඩි වෙනවා. එයාට තියෙන පිරිවැය බැංකුවකට යන්න තියෙන පිරිවැය අඩු වෙනවා. බැංකු ගණත්වය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි වෙනවා. ඒ කියන්නේ ගණදෙනු කරවන්න විධිමත් මුල්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා බැංකු ගණත්වය වැඩි වෙනවා. නිසා ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීමක් තියෙනවා බස්නාහිර පළාත තුළ යම්කිසි බැංකු ශාඛාවක් හෝ කවුන්ටරයක් යුක්ත කරනවා නම් බස්නාහිර පළාතෙන් පිට ඒ වගේ දෙකක් අරින්න ඕන. මොකද හේතුව බස්නාහිර පළාත තුළ බැංකු ගණත්වය ඉතාම ඉහළයි. බස්නාහිර පළාතේ ඉන්න ගණදෙනු කරවන්ට පුරවැසියන්ට බැංකු කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් වුණාට ඈත පළාත් වල පුරවැසියන්ට ඒක කරගන්න බෑ. ඒ නිසා ඔවුන්ට ඒ පහසු සම්සලස්සන්න බැංකු මුල්‍ය ආයතන බස්නාහිර පළාතේ එක ශාඛාවක් හෝ කවුන්ටරයක් හෝ සේවා මධ්‍යස්ථානයක් හෝ විවෘත කරනවා නම් අනිවාර්යයෙන්ම බස්නාහිර පළාතෙන් පිටත දෙකක් විවෘත කරන්නම ඕන. ඒ වගේ උන්දේශයක් දාලා තියෙන්නේ බැංකු ගණත්වය එහෙම නැත්නම් බැංකු පහසුකම් පිට පළාත්වල බස්නාහිර පළාතෙන් පිට පළාත්වල දියුණු කරන්න. මේකත් නිරන්තරයෙන්ම අහන මාතෘකාව බැංකු ගණත්වය කියන්නේ මොකක්ද කියන එක එහෙන් අවබෝධ කරගන්න. ජනගහනයේ පුරවැසියන් ලක්ෂයකට තියෙන බැංකු හෝ මුල්‍ය ආයතන ප්‍රමාණය තමයි බැංකු ගණත්වය කියන්නේ. බැංකු ගණත්වය වැඩි වෙනකොටත් මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි වෙනවා. දැන් නේද බෝඩ් එක පේන්නේ? ඉස්සෙල්ල බෝඩ් එක පේනුන්නේ නැහැ නේද? කතා කරන්න. මැද කොටස විතරයි පේන්නේ සර්. ඔව් එකයි මම මාතෘකාව විතරයි ලියුවේ. අනිත් ඒවා කටින් කිව්වේ. කියපු ටික ඇහුණානේ? රයිට් මම කතා කරේ බැංකු ගණත්වය ගැන. රයිට්. ව්‍යායාමු
හෑන්ඩ් අවුට් එකට නැත්නම් ප්‍රසන්ටේෂන් එකට මුල්‍ය අන්තර්ග්‍රහණය බැංකු ගණන්තය සහ මුල්‍ය අන්තර්ග්‍රහණය අතර තියෙන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ෆයිනෑන්ෂියල් ලිටරසි සහ මුල්‍ය අන්තර්ග්‍රහණය අතර තියෙන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. මුල්‍ය අන්තර්ග්‍රහණය මුල්‍ය සාක්ෂරතාවය වැඩි වෙනකොට ෆයිනෑන්ෂියල් ලිටරසි වැඩි වෙනකොට මුල්‍ය අන්තර්ග්‍රහණය ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් වැඩි වෙනවා. බැංකින් ඩෙන්සිටි බැංකු ඝනත්වය වැඩි වෙනකොට මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි වෙනවා. සමාජයේ තනි පුද්ගලයන්ට මේක තමයි අර්ථ දැක්වීම. මේක ඇත්තටම ලෝක බැංකු ව්‍යාපෘතියක් විදිහට තමයි යන්නේ. මොකද විවිධ රටවල ජනගහනයේ වැඩි කොටසක් අවිධිමත් මුල්‍ය පද්ධතිය භාවිතා කරලා ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. ඒකේ වළක්ව ගන්න ලෝක බැංකුවේ ව්‍යාපෘතියක් විදිහට තමයි යන්නේ. ඒතකොට ඒ හරහා ඒකෙන් ඒ රටවල වල මහ බැංකු හරහා මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අර්ථ දක්වන්නේ තනි පුද්ගලයන්ට හෝ ව්‍යාපාර ඒකකවලට ඒවායේ ප්‍රමාණය මත පදනම් නොවී පහසුවෙන් හා දැරිය හැකි මිලකට මුල්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. ගොඩක් වෙලාවට මුල්‍ය පද්ධතියට විධිපත් මුල්‍ය පද්ධතියට පුද්ගලයන් එන්නේ නැත්තේ පිරිවැය වැඩි නිසා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තුමු ඈත පළාතක පුද්ගලයෙක්ට කිලෝමීටර් 50ක් විතර ගමන් කරලා බැංකුවකට එන්න වෙනවා නම් එයාට තම ඉහළ පිරිවැයක් දරන්න වෙන්නේ නේ. ඒතර ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒගොල්ලෝ අවිධිමත් මුල්‍ය පද්ධතියට යන්නේ. නමුත් ඒ පුද්ගලයාගේ ගමට ගිහිල්ලා බැංකු ශාඛාවක් හෝ කවුන්ටරයක් හෝ ඇරියොත් එහෙම ඔහුට පුළුවන් ඊට වඩා අඩු වියදමකින් ඒ මුල්‍ය පහසුකම් ලබා ගන්න බැංකුවකට ගිහලා. එහෙනම් ඔහු මුල්‍ය පද්ධතියට ඇතුල් වෙනවා. ඒතර මෙතන කොස්ට් එක තමයි. දැන් මෙතනදී අපි සලකන්න ඕන අනිත් කාරණාව තමයි විධිමත් මුල්‍ය මේ සාමාන්‍ය බැංකු කටයුතු ලබා ගන්න පුද්ගලයන්ට වුණත් ඔවුන්ගෙන් අය කරන ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක. හරි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අර ණයවලට අය කරන පොලියට ඒවට මේවට අමතරව අපි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් අය කරනවා. දැන් ATM ගත්තොත් මේකට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් අය කරනවා නේ. එතකොට සමහර බැංකුවල කවුන්ටරෙන් මුදල් ගන්නකොට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් අය කරනවා. එතකොට මුදල් තව ඒදී ගනුදෙනු වලට මිලක් නියම කරනවා. ඒතකොට මේ මිල එකතු වෙනවා මෙන්න මේ ගනුදෙනුකරුගේ මිලට. එයාට අර ට්‍රැවල් කරන දේවල් වලට අමතරව බැංකුවෙන් අය කරන එකත් වැදගත් වෙනවා. ලෝක බැංකුව 2016 කරන සමීක්ෂණයකට අනුව ජනගහනයෙන් බිලියන් 2ක් පමණ විධිමත් මුල්‍ය සේවා ලබා නොගනී. මේ ලෝක ජනගහනය බිලියන් 2ක්. ඉතාම දුප්පත් ගෘහයකවල වැඩිහිටි ජනගහනයෙන් 50% කිසිම බැංක කටයුත්තක් කරලා අන්බැංක්. හරි. ඒතර අන්බැංක් කියලා කට්ටියක් ඉන්නවා, අන්ඩර් බැංක් කියලා තව කට්ටියක් ඉන්නවා. මේතන දත්තවලට අනුව මේක තමයි ළඟදිම ගන්න තිබිච්ච දත්ත 50%ක් ඉතාම දුප්පත් ගෘහ ඒකකවල ලෝකයේම 50%ක් වැඩිහිටියෝ කවදාවත් බැංකු කටයුත්තක් කරලා නැහැ. බැංකුවක් දැකලවත් නැහැ. 20 කණ්ඩායම එතකොට ඒ නිසා ඉලක්කය විදියට මෙන්න මේ overseas financial access 20 වෙනකොට දැන් 20 පැන්න 20 වෙනකොට මේ අවශ්‍ය වැඩසටහන් සකස් කරා. ඊට සමන් කිසිම බැංකු ගනුදෙනුවක් සිදුකට නොමැති ජනගහනය 20 වෙනට අඩුම තරමින් බැංකු ගෙනුමක් පවත්වාගෙන යන තත්ත්වයටවත් පත් කරන්න කියලා. හරි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා. මටත් අවස්ථා කීපයක් හම්බුණා ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න. මුල්‍ය සාක්ෂරතාවය වැඩසටහන් බැංකු වාණිජ්‍ය බැංකු එකතු කරගෙන කරනවා. ඈත ගම්වල ගිහිල්ලා ඔවුන්ට මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙනවා. එතකොට ලෝක බැංකුවේ ඉලක්කය තමයි 2020 වෙනකොට අර ඉස්සෙල්ලා කියපු 50% අඩුම ගානේ බැංකු ගිණුමක්වත් අරින්න. අන්බැංක් කියන්නේ කිසිම බැංකු ගිණුමක් බැංකු කටයුත්තක් කරලත් නැහැ. සමහරට බැංකුවක් දැකලත් නැහැ. මේක එක ඉලක්කයක්. අර්ධ ලෙස බැංකු කටයුතු කරනවා. අන්ඩර් බැංක්. ඒතකොට සමහර අය ඉන්නවා අන්ඩර් බැංක්. බැංකුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි කම්පියුටරයක් අරගෙන ටයිප් කරනවා වගේ තමයි කම්පියුටරෙන් උපරිම ප්‍රයෝජන ගන්න. තා සරල බැංකු කටයුතු පමණක් ඉටු කරගන්නේ.
මේ බොහෝ විට මුදල් සහ චෙක්පත් හුවමාරුවට පමණක් සීමා වේ. විද්‍යුත් බැංකු ක්‍රම භාවිතා නොකරයි. වංචාවට හසු වීම අවධානය ඉහළයි. මොකද ඒගොල්ලන්ගේ තියෙන ෆයිනෑන්ෂල් ලිටරසි එක ඉතාම අඩුයි. ඊට ගනුදෙනු වෙනුවෙන් අය කරන ගාස්තුව සාපේක්ෂව ඉහළයි. දැන් ඇත්තටම මේ සරල කටයුතු වෙනුවෙන් බැංකු විශාල මුදලක් අය කරනවා සේවා ගාස්තු විදියට. ඒගොල්ලෝ විද්‍යුත් බැංකු ක්‍රම භාවිතා කරන්නේ. ඒගොල්ලන්ට එක පැත්තකින් පිරිවැය ඉහළයි බැංකු කටයුතු කරන්න. මොකද අය කරන සේවා ගාස්තු නිසා. මෙම තමයි උපාය මාර්ග. විවිධ මාර්ගගත ගෙවීම් ක්‍රම අරමුදල් හුවමාරු කිරීමේ ක්‍රම හඳුනා ගැනීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති, අහලත් ඇති බංග්ලාදේශ වල, ඊළඟට මැලේසියා, වියට්නාම්, තායිලන්ඩ් ඔය වගේ රටවල් වල විවිධ මේ පැකේජස් හඳුන්වලා දීලා තියෙනවා ඈත පළාත්වල ගනුදෙනුකරුවන්ට මේ තමන්ගේ විද්‍යුත් බැංකු කටයුතු විද්‍යුත් ක්‍රම මගින් කරන්න. මොකද ඒගොල්ලන්ට ෆිසිකල් ඇක්සස් භෞතිකව බැංකු ශාඛාවට එන්න ඉතා විශාල දුරක් ගමන් කරන්න වෙනවා. අද තාක්ෂණයේ දියුණුවත් එක්කලා ඇත්තටම තාක්ෂණ දියුණුව මුල්‍ය අන්තර්ග්‍රහණය වැඩි කරගන්න උදා වෙනවා. අද එනකොට බංග්ලාදේශයේ, ඉන්දියාවෙත් ග්‍රාමීය ජනතාව, ලංකාවෙත් ග්‍රාමීය ජනතාව ඉතාම වැඩි වේගයකින් මේ විද්‍යුත් මුල්‍ය ක්‍රමවලට එමෙතන මුල්‍ය පද්ධති තමන්ගේ බැංකු ක්‍රම විද්‍යුත් ක්‍රමයට හසුරවන්න උනන්දු වෙනවා. මේ COVID-19 තත්ත්වයට එක්කලා ඒක තවත් වැඩි වුණා. බැංකු සහ මුල්‍ය ආයතන කරන්න ඕන විද්‍යුත් ක්‍රම මගින් බැංකු පහසුකම් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට ඒ පහසුකම් අඩු මුදලකට කරන්න අවස්ථාව දෙනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ලංකාවේ තියෙන මේ තත්ත්වයද අනිත් තත්ත්වයද කියලා. ඇත්තටම ලංකාවේ මේ බැංකු ශාඛාවට යන ගනුදෙනුකරුවෙක්ගෙන් වඩා අය කරනවා මේ විද්‍යුත් ක්‍රම මගින් බැංකු කටයුතු කරන ගනුදෙනුකරුවෙක්. මේක හිතන්න දෙයක් තමයි. දැන් මේ කියන උපාය මාර්ගයට මේ කියන අරමුණට පටහැනි දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා වෙනම සාකච්ඡා කරන්න ඕනේ ඒවා. කොහොම වුණත් උපාය මාර්ගය උනේ ලොකු බැංකුවේ මේ විදිහට විද්‍යුත් ක්‍රම ඔන්ලයින් පේමන්ට් සිස්ටම්ස් මගින් මේවා හඳුන්වලා දීලා ජනගහනයේ බැංකු පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්න රිමෝට් ඇක්සස් ඈත ඉඳගෙන කරන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ ෆිසිකලි භෞතිකව බැංකුවකට පැමිණෙන්න ඕනේ නැහැ. ජංගම දුරකථන බාධයෙන් සිදු කරන ක්‍රයවීම මුල්‍ය සාක්ෂරතාවය. ඔන්න මුල්‍ය සාක්ෂරතාවයේ තව එක කොටසක් තමයි විද්‍යුත් මුල්‍ය සාක්ෂරතාවය. මේකත් නිරන්තරයෙන්ම කෙටි ප්‍රශ්න වලට අහලා තියෙනවා. විද්‍යුත් මුල්‍ය සාක්ෂරතාව කියන්නේ වෙන මොනවාක් නෙමේ මේ විද්‍යුත් උපකරණ. එහෙම නැත්නම් විද්‍යුත් ක්‍රම මගින් ඔන්ලයින් සිස්ටම්, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් එක බැංකින් ඇප්ස් පාවිච්චි කරලා, ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරලා මේ තමන්ගේ මුල්‍ය කටයුතු කරන්න, අරමුදල් හුවමාරු කරන්න, බිල්පත් ගෙවන්න, රයිට්? ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් දේවල් කරන්න තියෙන දැනුම තමයි විද්‍යුත් මුල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. මේක ඉහළ නංවන එක මුල්‍ය පද්ධතියේ එමෙතන මුල්‍ය ආයතන වලත් වගේ. මොකද ඒකට හේතුව මුල්‍ය ආයතන වලට තියෙන ඕවර්හෙඩ් කොස්ට් එක. මම මුලදීම කතා කරා බැංකර්ස් ඉක්වේෂන් එක කතා කරද්දී ඕවර්හෙඩ් කොස්ට් එක අඩු කරගන්න පුළුවන් විශාල විදියට මේ විද්‍යුත් ක්‍රම භාවිතා කරනවා. බැංකු ශාඛාවක් පවත්වාගෙන යනවට වඩා මේ ලාභයි ඔන්ලයින් සිස්ටම්ස් වගේ බැංකු ක්‍රමය පවත්වාගෙන යන්නේ. හරි. මේ ටික තමයි මුල්‍ය අන්තර්ග්‍රහණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන ණය උපදේශන සේවය මම මේක කතා කරා. එතකොට මේකිනුත් කරන්නේ මේ මුල්‍ය පද්ධතියෙන් කුඩා ගනුදෙනුකරුවන් ඉවත් වෙන එක වළක්වා ගන්න. මේක කරන්නේ මුල්‍ය අන්තර්ග්‍රහණය කරන්නේ මේ වගේ කුඩා ගනුදෙනුකරුවන් මුල්‍ය පද්ධතියට එකතු කර ගැනීම. ඒවා අතර තියෙන්නේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් බැඳිච්ච සම්බන්ධකමක් තියෙනවා. එකක් අනිත් එකකට උදව් වෙනවා.
මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම්මත් කිරීම මම ඉස්සෙල්ලා කතා කරා. වරින් වර ශ්‍රී ලංකා මහා බැංකුව විවිධ වාණිජ බැංකු මැදික මේ එකතු වෙලා සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයවීමෙන් මේ වගේ ෆයිනෑන්ෂල් ලිටරසි ප්‍රෝග්‍රෑම්ස් ඈත පළාත්වල කරනවා. එතකොට මහා බැංකුවේ නිලධාරීන් සහ ඒ අදාළ බැංකුවල නිලධාරීන් සම්බන්ධලා මේක කරන්නේ. ඒකෙන් ගණදෙනකරුවන් නැත්නම් කුඩා දැනුම අඩු පුරවැසියන්ගේ දැනුම දියුණු කරනවා සහ ඔවුන්ම විධිමත් මුල්‍ය පද්ධතියට ඇතුළත් කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. මේක ගණදරකාර ප්‍රඥප්තිය සඳහන් වෙන දෙයක්. ඒතර සියලුම මුල්‍ය ආයතන මේකට සම්බන්ධ ප්‍රඥප්තිය අනුගමනය කරන මුල්‍ය ආයතන ඒ දේ කරන්න ඕන ස්වාධීනව තමන්ගේ ගණදනකරුවන් සම්පද ඒ ගණදනකරුවෙක් ලබා ගන්න එක බැංකුවටත් වාසි. අනිත් පැත්තෙන් රටක වගකීම තමයි සියලුම පුරවැසියන්ට පහසු විධිමත් ආරක්ෂාකාරී මුල්‍ය පද්ධතියක් මුල්‍ය ක්‍රමයක් හඳුන්වා දීම හේතුව ඔවුන් අවිධිමත් මුල්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙලා ඔවුන්ගේ අරමුදල් හානි කරගත්තොත් සමහරට ඔවුන්ගේ දිවි පැවැත්මත් ඒකෙන්ම නැති වෙන්න පුළුවන්. ඒතර ඒක සමාජමය වගකීමක් වෙන එක පැත්තකින්. හරි ආන්තික ගණදනකරුවන් මාජිනල් කස්ටමර්ස් ලගේ ජීවිතය පවත්වාගෙන යන්න ගැටලුවක් නැතුව කරන උදව්වක් වෙනවා. ඒක සමාජමය වගකීමක් වෙනවා. එක පැත්තකින් මුල්‍ය ආයතන වලට ලාභය බලාගෙන ට්‍රාන්සැක්ෂන් කරනවා වගේම. මොකද රටක ආර්ථික පද්ධතිය දියුණු වෙන්නේ මත ආර්ථිකය දියුණු වෙන්නේ මේ සියලුම පුද්ගලයන්ට ඒ ආර්ථික පද්ධතිය යහපත් කියලා හිතන්න පුළුවන් සියලුම පුද්ගලයන්ට වැඩි ප්‍රමාණයකට මේ ආර්ථිකයේ වාසි ලබා ගන්න පුළුවන් නම් එහෙම වාසි ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි විධිමත් පද්ධති හරහා ක්‍රියාත්මක වන අයට තමයි. අනිත් අයට ඒක අමාරුයි නේ. ඒ සියලු ඒ අය මගහැරෙන එක වළක්ව ගන්න එක පැත්තකින් සමාජමය වගකීමක් වෙනවා. මේකට අමතරව තව කෙටි මාතෘකා දෙකක් තියෙනවා. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම යටතේ කරන දෙයක්. ඒක අපි සාකච්ඡා කරමු. තැන්පතු රක්ෂණ ක්‍රමය. තැන්පතු රක්ෂණ ක්‍රමය. මේ දවස්වල ඕක හරියට පාවිච්චි වෙනවා. මොකද ගැටලුවට පත් වෙච්ච මුල්‍ය ආයතන වලට බල ගණනකරුවන්ට මේ තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අරමුදල් ලැබෙනවා. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම්. මේකට දායක වෙනවා වාණිජ බැංකු විශේෂ බැංකු සහ මුල්‍ය සමාගම්. මේ ක්‍රමය 2009 හරියට කොයි කාලෙකද අපි හොයාගමු මේ කොයි කාලෙද ආරම්භුනේ කියලා. මේක සමාජිකයන් වන්නේ සියලුම වාණිජ බැංකු විශේෂ බැංකු සහ මුල්‍ය සමාගම්. මේකේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය මේක
2010 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන්. මුදල් නීති පනත යටතේ 2010 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. සහභාගී වෙන ආයතන තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වාණිජ්‍ය බැංකුව, විශේෂ බැංකුව සහ මුල්‍ය සමාගම්. මේකේ ක්‍රමවේදය වෙන්නේ මෙම ආයතනවල සියලු තැන්පතු වලින් 100.1 ඊට 0.15 සයි 300.1 සිට 0.15 ප්‍රමාණයක් සියලු තැන්පතු වලින් මේ ප්‍රමාණයක් කාර්තුමය පදනම මත මෙම ඉන්ෂුරන්ස් ස්කීම් එකට යවන්න ඕන වාරිකයක් විදියට. කාර්තුමය පදනම මත. ඉතින් අවුරුද්දක 0.1.15 ප්‍රමාණයක් කාර්තුමය පදනම මත යවන්න. 0.1 අඩු ප්‍රමාණය වාණිජ්‍ය බැංකුවට 0.15 වැඩි ප්‍රමාණය මුල්‍ය සමාගම් වලට. මෙතන අතරමැද තියෙන 0.125 විශේෂ බැංකු වලට. සහභාගී වෙන ආයතන තමන්ගේ සියලු තැන්පතු වලින් 0.1ක් ඒ තැන්පතු වල ප්‍රතිශතයෙන් 0.1 ඉන්න 0.15 ප්‍රමාණයක් කාර්තුමය පදනම මත මේ අරමුදලට යවන්න ඕනද. ශ්‍රී ලංකා මහා බැංකුවේ යම් මුදලක් අරමුදලක් ආරම්භ කරා මූලික තැන්පතු විදියට ඉදිරියට යන්න ඕන. මේක ප්‍රතිලාභීන් වන්නේ ඇවර කරන ලද මුල්‍ය ආයතනවල තැන්පත් කරුවන්ට දැන් මේ පහුගිය දවස්වල එහෙම නැත්නම් කඩා වැටුණු මුල්‍ය ආයතනවල තැන්පත් කරුවන්ට රුපියල් ලක්ෂ 6ක් දක්වා ඉස්සෙල්ලා තිබ්බේ ලක්ෂ 3යි දැන් ඒක ලක්ෂ 6ක් වෙලා තියෙනවා ඩිපොසිට් එකේ ප්‍රමාණය වැඩි වෙලා ඉඳලා ලක්ෂ 6ක් දක්වා තම තැන්පතු ආපසු ලබා ගන්න පුළුවන්. ලක්ෂ 6ක් දක්වා තැන්පතු ආපසු ලබා ගන්න පුළුවන්. මේකෙනුත් පේනවා ඉතා කුඩා ගණදෙන කරවන්ට ෆෝකස් කරගෙන තමයි මේක කරලා තියෙන්නේ. කුඩා ගණදෙන කරවෝ ඒවයි තැන්පතු දාලා තිබ්බොත් ඒවා නැවත ලබා ගන්න පුළුවන්. ඒවා ස්ථිර තැන්පත් වෙන්න පුළුවන්. ඉතිරි කිරීමේ ඒවා වෙන්න පුළුවන්. right? ඒවා නැවත ලබා ගන්න පුළුවන්. රුපියල් ලක්ෂ 6ක් දක්වා. පහුගිය දවස්වල මුල්‍ය ආයතන දෙකක තැන්පත් කරුවන්ට ලක්ෂ 6ක් වෙනකම් රජයේ බැංකුවක් කරා. මේක තැන්පතු රක්ෂණ ක්‍රමය. මේකත් තියෙන්නේ තැන්පත් කරුවන් ආරක්ෂා කරන්න. විශේෂයෙන්ම කුඩා තැන්පත් කරුවන් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත්වීම මත මඟ පෙන්වීම මත මේ අරමුදල ශ්‍රී ලංකා මහා බැංකුවේ පවත්වාගෙන යන්නේ වැඩි විස්තර ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ඒතර මේක ගැනත් නිරන්තරයෙන් කෙටි ප්‍රශ්න අහනවා. අනිත් එක මහා බැංකුවෙන් පවත්වාගෙන යන තව යෝජනා ක්‍රමයක් තියෙනවා. Credit Guarantee Scheme. Credit Guarantee Scheme. ණය අප කරන්න Credit Guarantee Scheme. ඔකට හරිම සිංහල වචනේ ඕක දන්නේ නැහැ. භාවිත කරන්න ඕක. ණයවලට අපයක්. යම් කිසි අපයක් වෙන එකක්. Guarantee Scheme. මේක ආරම්භ කරේ අර
උකස් වෙළඳපොලේ තිබිච්ච එහෙම නැත්නම් උකස් ව්‍යාපාරවල උකස් වෙළඳපොලේ තිබිච්ච ගැටලු සමනය කරන්න. ඔයාලට මතක ඇති 2011 2010 වගේ වර්ෂවල රන් මිල ලෝක වෙළඳපොලේ ඉතාම ශීඝ්‍රයෙන් පල්ලෙහාට වැටුණා නේ රන් මිල පල්ලෙහාට වැටුණා. එතකොට දැන් ලංකාවේ ආයතන විශේෂයෙන් දැන් අලුත් වාණිජ්‍ය බැංකු ඔක්කොගෙම වගේ පෞද්ගලික වාණිජ්‍ය බැංකුත් මේක දැන් පටන් ගන්න තියෙනවා. සමහර පෞද්ගලික වාණිජ්‍ය බැංකු කලින් කරේ නැහැ. නමුත් දැන් ඒගොල්ලොත් ඒව කරනවා. ඒක මේක වාසිදායක නිසා. ලංකාවේ පුරවැසියන් පුරුදුලා තියෙන විශේෂම ග්‍රාමීය ජනතාව ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් තමන්ගේ රන් භාණ්ඩ උකස් කරලා ණය මුදල් ලබා ගැනීම. ඒක පහසුම ණය ක්‍රමයක් වෙනවා. පහසු සහ සරල ණය ක්‍රමයක්. වෙන අප ඉදිරිපත් කරන්න බැරි ණයකරුවන් මේ තමන් රන්ගේ රන් භාණ්ඩ උකස් කරලා ගන්න. අතර අවුරුද්දක කාලයකින් යනවා. දැන් මේ රන් භාණ්ඩවල මිල තීරණය වෙන්නේ වෙළඳපොළ වටිනාකම මත. ඒතර වෙළඳපොළ වටිනාකමින් ඒ රන් භාණ්ඩේ ස්වභාවය අනුව 90ක් 80ක් ඒ වගේ ණය මුදලක් දෙනම බැංකුව. මේ ප්‍රශ්නය වෙනකොට රුපියල් 40000ක 50000ක අතර ප්‍රමාණය තමයි පවුමකට බැංකුව වලින් ණය දීලා තිබුණේ. රයිට් රුපියල් 40000ක් 50000ක් අතර ප්‍රමාණයකට වෙළඳපොළ වටිනාකම විදියට බැංකුව ණය දීලා තිබ්බ පවුමකට. ප්‍රශ්නය එතුණයින් පස්සේ රන් පවුමක වෙළඳපොළ වටිනාකම රුපියල් 25000ට විතර බැස්සා. එතකොට අනිවාර්යයෙන්ම ගණදෙනුකරුවන්ට සිද්ධ වුණා අර රුපියල් 40 දැන් ඒ ගොඩක් පුරුදු වෙලා තිබ්බේ අපේ ගණදෙනුකරුවෝ මේක නැවත නැවත ගාන වැඩි කර කර උකස් කරලා පොලිය විතරක් බේරලා යන්න. දැන් මේගොල්ලෝ බේර ගන්න ආවහම පොලියට අමතරව තව රුපියල් 15000ක් 20000ක් ගෙවන්න සිද්ධ වුණා අර මේ කැපිටල් එක විදියට ප්‍රාග්ධනයේ විදියට. මොකද ගාන අඩු වෙලා තියෙන හින්දා. බැංකු දුන්නේ ඊට පස්සේ දෙන්න සලකා බැලුවේ පවුමකට රුපියල් 25000ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් විතරයි. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට සිද්ධ වුණේ කුඩා ගනුදෙනුකරුවෝ තමයි මේ බේර ගන්න එක අත්හැරලා බැංකුවල ඒවා එකතු වෙලා ඒතර බැංකුව ඒවා වෙන්දේසි කරලා අය කරගත්තා. සහ කුඩා ගනුදෙනුකරුවන්ට රන් භාණ්ඩ නැති වුණා අපේ නැවත උකස් කරන්න. ඒතර ඒකේ ලොකු ගැටලුවක් අර්බුදයක් නිර්මාණය වුණා. ඒකෙන් ග්‍රාමීය ආර්ථිකයේ ගොඩක් කොටස් වලට පහර ඇදුණා. ගොවියන්, දීවරයන්, කුඩා ව්‍යාපාරිකයන්, ගෘහණියන් මහා විශාල පරිමාණයක්. බැංකුවක විශේෂම රාජ්‍ය වාණිජ්‍ය බැංකුවල ණයවල ප්‍රතිශතය ආරම්භ බැලුවොත් එimhe මේ ණය ප්‍රතිශතයෙන් 100ට වැඩි ප්‍රමාණයක් තියෙන පෝර්ට්ෆෝලියෝ එකේ වැඩි ප්‍රමාණයක් තියෙන උකස් ණය. ඒක ඊටාම ප්‍රචලිත ණය ක්‍රමයක් වුණා. අර ගැටලුව නිසා බැංකු වලින් ගන්න වෙච්ච ණය ප්‍රමාණය අඩු වුණා. එතකොට රන් භාණ්ඩ බැංකුවට අයිති වුණා. බැංකුව ඒවා විකුණලා අය කරගත්තා. එහෙම ලොකු විශාල ගැටලුවක් නිර්මාණය වුණා. ඒ නිසා ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත් වෙලා යෝජනාවක් ඉදිරිපත් කරා. ඒක තමයි credit guarantee scheme. උකස් ණයවල වෙළඳපොළ වටිනාකමින් 65%ක් උකස් භාණ්ඩවල වෙළඳපොළ වටිනාකමින් 65% දක්වා අදාළ ආයතනය වගකීම දරන්න ඕනේ. නැත්නම් අවදානම දරන්න ඕනේ. ලක්ෂයක භාණ්ඩයක් ආවොත් 65000යි ගන්න පුළුවන් ඉන්නේ. මේ ප්‍රමාණයක් මදි. ඒ නිසා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් දැන් මේ ඩිපොසිට් එක මේකට ගෙවන්න මොන හරි ගැටලුවක් ආවොත් ගෙවන්න ප්‍රොවිෂන් එකක් හදාගත්තා. ඒකට දායක වෙන්න ඕන මේකට සම්බන්ධ වෙන ආයතන 15%ක්. එන්න මේක. යම් කිසි ගැටලුවක් ආවොත් අර ආවා වගේ ගැටලුවක් ආවොත් එහෙම 65%. ඒ කියන්නේ උකස් කරු ණය බේරගත්තේ නැත්නම් 65%ක් අදාළ බැංකුව දරන්න ඕන. 15%ක් මේ ක්‍රෙඩිට් ගාරන්ටි ස්කීම් එකෙන් අදාළ බැංකුවට ගෙවනවා. ඒ බැංකුවේ පාඩුව අවම කරන්න. අපි ඒ කියන්නේ ලක්ෂයක උකස් ණයක් ආවොත් එහෙම 65000ක් වෙනකම් බැංකුව අවදානම දරනවා. ඒ කියන්නේ බැංකුවට දමා ළඟ තියෙන රන් භාණ්ඩේ විකුණලා 65000ක් අය කරගන්න පුළුවන් කියලා ප්‍රවේදන සම්පූර්ණ එකතු 80%යි.
ණයකරුට 80%ක් දක්වා ණය දෙනවා. කියන්නේ 80000ක් දෙනවා. දැන් බැංකුවට 15000ක් ප්ලස් 65000ක් විතරක් අය කරන්න පුළුවන්. අන්න ඒ ඉතුරු 15000 මේ ස්කීම් එකෙන් ලබා දෙන්න. ඒතර ඒකෙදි බැංකුවේ අවදානමත් යම් ප්‍රමාණයකට අවම වෙනවා. මොකද ඒගොල්ලෝ 65ක් දක්වා දරන්නේ. ගණනකරුට ලැබෙන ණය මුදලත් වැඩි වෙනවා. මොකද ස්කීම් එකෙන් 15%ක් ගාරන්ටි කරනවා. ගැටලුවක් ආවොත් ඉතුරු 15% ස්කීම් එකෙන් ගාරන්ටි කරන හින්දා ණයකරුට එමට උකස් තියෙන පුද්ගලයාට 80%ක් දක්වා ණය මුදලක් ගන්න පුළුවන්. පැහැදිලිද? yes. මේකට සම්බන්ධ වෙන ආයතන උකස් කටයුතු කරන ආයතන තමන්ගේ උකස් ශේෂයෙන් 100%ක් වාර්ෂිකව උකස් ශේෂයෙන් 100%ක් වාර්ෂිකව මේ අරමුදලට දායකත්වය දක්වන්න ඕන. මේක එක්තරා විදිහක ණයකරුවන් ආරක්ෂා කරන්න හදපු ක්‍රමවේදයක්. ඒ ණයකරුවන් විශේෂිතයි ලංකාවේ හැටියට මේ උකස් ණයකරුවන් කියන්නේ ඉතා කුඩා මට්ටමේ විශාල ප්‍රමාණයක් ඉන්න කුඩා ආර්ථික කටයුතු සහ පෞද්ගලික අවශ්‍යතාව සඳහා මේ උකස් ක්‍රමය භාවිතා කරන විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට මේකෙන් සහනයක් වුණා. ඒතර වුණොත් මේ විධිමත් බැංකු ක්‍රමයෙන් ඉවත් වෙන එක වළක්ව ගත්තා. එක පැත්තක මේ ක්‍රෙඩිට් ගාරන්ටි ස්කීම් එකෙන් මේගොල්ලෝ මේ විධිමත් ක්‍රමයෙන් ඉවත් වෙලා ඔය වෙනත් කස් කඩවලට ගිහිල්ලා තමන්ගේ රන් බහන්ටත් නැති කරගෙන අවම කරගන්න දරපු උත්සාහයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ ක්‍රමය යටතේ. පැහැදිලි නේද? මේකත් නිරන්තරයෙන්ම අහනවා. ඒ නිසා ඒක අවබෝධ කරගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් එක්තරා මැදිහත් වීමක් මේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කරගන්න. ඊළඟට තව එකක් තියෙනවා මුල්‍ය උපකරණ වැරදි අලවිය ෆයිනෑන්ෂල් මිස්සෙලින්. මේකත් එක්තරා විදියක වැරදි ක්‍රමවේදයන් මුල්‍ය ආයතන භාවිතා කරන තමන්ගේ ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත් වෙන විදිහට. ඒතර මේවා වක්‍රව සහ ඍජුව සමහරවිට යට තියෙනවා මේවට ගන්න මේ ක්‍රියාමාර්ග මොනවද කියන එක. මුල්‍ය ආයතන තමන්ගේ ගනුදෙනුකරුවන්ට මේ මුල්‍ය උපකරණ අලෙවි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තමයි මේ ෆයිනෑන්ෂල් මිස්සෙලින් කියලා සඳහන් කරන්නේ. බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන තම නිමැවුම් අලෙවියේදී ගනුදෙනුකරුගේ විශ්වාසය ඉහළ නැංවීම පිණිස යහපත් පරිචයන් good practice. දැන් මේවා ඇත්තටම මේ අනීතික දේවල් නෙමෙයි. නීත්‍යානුකූල නොවන දේවල් නෙමෙයි. නීති විරෝධී දේවල් නෙමෙයි. නමුත් සදාචාර සම්පන්න නොවන දේ. right? ඒතර මේ බැංක් මේ ප්‍රොෆෙෂනල් බිස්නස් එක දැන් මේක ප්‍රොෆෙෂනල් බිස්නස් එකක් නේ මේ බැංකින් කියන්නේ. සහ මේ ෆයිනෑන්ෂල් බිස්නස් එක. එතකොට ප්‍රොෆෙෂනලිසම් කියන්නේ වෘත්තීය වේදිකත්වය කියන්නේ නීතිය විතරක් නෙමෙයි. වෙනත් සදාචාර සම්පන්න ethics ගොඩකින් norms standards right ethics ගොඩකින් ආවරණය වෙච්ච ක්‍රමවේදයක්. ඒතකොට නීතියම පමණක් සලකලා කටයුතු කරන්නේ ගොඩක් තව ආචාර ධර්ම රාශියක් රකින්න ඕන වෘත්තීය වේදිකෙක් වුණාම. ඒක නීතිඥ වෘත්තය වෙන්න පුළුවන්, වෛද්‍ය වෘත්තය වෙන්න පුළුවන්, බැංකින් වෙන්න පුළුවන්, ඕ වෙනත් වෘත්තයක වෙන්න පුළුවන්. නීතියම පමණක් නෙමේ නීතියට එහාගේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා මේකට. ඒ ප්‍රැක්ටිස් එක තුළ ආචාර ධර්ම ගොඩක් ආරක්ෂා කරන්න ඕන. ඒකට මේ මුල්‍ය උපකරණ අලෙවිදී ආචාර ධර්ම ආරක්ෂා කරන්න ඕන. ඒක ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ගිහිලා නැංවීමට උදව් වෙනවා. ඒතර යහපත් පරිචයන් good practices ethics සදාචාර සම්පන්න බව සායම නිමයම් වල ප්‍රතිලාභ සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ ගනුදෙනුකරුව දැනුම්වත්
එසේ නොවන අවස්ථාවේ වැරදි ලෙස මුල්‍ය උපකරණ අලෙවි කිරීමක් ලෙස හැඳින්විය හැකි අතර එහිදී මුල්‍ය ආයතන අදාළ නිමැවුම අලෙවිකරණයට පහත සඳහන් උපාය මාර්ග අනුගමනය කොට ඇති බව නිරීක්ෂණය කළ හැකිය. දැන් සමහරවිට ඔය බැංකුවල දැන් මේ දවස්වල නෝ කරන්නේ නැති වුණාට ඉස්සර තුන ඩිපොසිට් මොබිලයිස් කැම්පේන්ස්, ණය කැම්පේන්ස්, ක්‍රෙඩිට් කාඩ් කැම්පේන්ස්. ඒ වගේ වෙලාවකදී ගනුදෙනුකරුට විස්තර දෙන්නේ සමහරවිට වාගෙට. ගනුදෙනුකරුවට මේ මුල්‍ය නිමැවුම් අලෙවි කරනවා. අලෙවි කරාට ඒක ප්‍රතිලාභ අවදානම් සම්බන්ධයෙන් වෙන්නේ අවසානයේදී සමහරවිට ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත් වෙනවා වෙන්නත් පුළුවන්. අතිදාවනකාරී අයහපත් අලෙවි දැන් එක කැම්පේන්ස් වලට දුන්නාම මේ ඉලක්ක මේ අත්පත් කරගන්න ඇග්‍රෙසිව් විදියට එකිනෙකා ගනුදෙනුකරුවන් පොළඹවනවා. මේවා අලෙවි කරන්න. දැන් බ්‍රාන්ච් එකකට ටාගට් එකක් දුන්නාම ඉතින් බ්‍රාන්ච් එකේ සේවකයන්ට ටාගට්ස් දෙනවා. ඒතර ඒගොල්ලෝ විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා ගනුදෙනුකරුවන් කන්වින්ස් කරන්න මේ නිමැවුම් අලෙවි කරන්න. නමුත් ඒවයි ප්‍රයෝජනයක් ඇත්තටම සමහරවිට ගනුදෙනුකරුට නැහැ. ප්‍රමාණවත් ලෙස ගනුදෙනුකරුට උපදෙස් දෙන්නේ නැහැ. මොනවා හරි දෙයක ආයෝජනය කරනවා නම් මොනවා හරි දෙයක දෙන්න නම් උපදෙස් දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාණවත් ලෙස මේවයි තොරතුරු, මේවයි තියෙන අවදානම, මේවයි තියෙන ප්‍රතිලාභ ඇත්තටම රිස්ක් එකයි රිටර්න් එකයි තමයි ගනුදෙනුකරුට තියෙන දේ මේකේ නේද? රිස්ක් එක කොච්චරද? රිටර්න් එක කොච්චරද? රිටර්න් එක වැඩි නම් රිස්ක් එකත් වැඩි. එතකොට ගනුදෙනුකරු කොහොමද දරා ගන්න අපි කතා කරන්නේ දෙක. මේ දෙක පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා දෙන්න ඕන ගනුදෙනුකරුට. ඒක එක පැත්තකින් ෆයිනෑන්ෂල් ලිටරසි එක වැඩි කරන ක්‍රමයක් වෙනවා. අනිත් එක ගනුදෙනුකරුට අවශ්‍ය නොවන මුල්‍ය නිමැවුම් මිලදී ගැනීමට බල කිරීම. අයුක්ති සහගත ලෙස පෙළඹවීම. ඒවා ඉන්ෆ්ලුවන්ස් කරලා බලපෑම් කරලා මුල්‍ය නිමැවුම් අලෙවි කරන එක තමයි මුල්‍ය උපකරණ වැරදි අලෙවි කියලා සඳහන් කරන්න පුළුවන්. මෙම සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරු තමන්ට අවශ්‍ය නොවන මුල්‍ය නිමැවුම් මිලදී ගැනීම නිසා ඔවුන්ගේ මුල්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපෑ හැකියි. මුල්‍ය නිමැවුම් වල සංකීර්ණත්වයයි ෆයිනෑන්ෂල් මිස්සෙලින් එකයි අතර තියෙන සම්බන්ධය බලමු. මුල්‍ය නිමැවුම් සංකීර්ණ වෙනකොට අනිවාර්යයෙන්ම ඒවා අවදානම ඉහළ යනවා. දැන් ඩෙරිවේටිව් ප්‍රොඩක්ට්ස් එහෙම අවදානම ඉහළයි නේ. ඇතැම් මුල්‍ය නිමැවුම් අලෙවිදී අලෙවිකරු ගනුදෙනුකරුගේ ආරක්ෂාව පිණිස ඒ තොරතුරු හෙළි කරන්න ඕන. ඩෙරිවේටිව්ස් වගේ දේවල් සාමාන්‍යයෙන් සරලව තේරුම් ගන්න බැරි සංකීර්ණ ක්‍රියාකාරකමක් තියෙන මුල්‍ය නිමැවුම් වල තත්ත්වය තේරුම් කරලා දෙන්න ඕන. ගනුදෙනුකරු කැමති වුණත්. මෙවැනි සංකීර්ණ නිමැවුම් වලින් ඇති අවදානම නිසා සාමාන්‍ය ගනුදෙනුකරකට බොහෝ විට පාඩු සිදු වෙන්න පුළුවන්. මුල්‍ය උපකරණ වැරදි අලෙවිය නිසා වෙන්න පුළුවන් දේ මේ. විවිධ රටවල වාර්තා වූ ඊට සිදුවීම් නිසා මුල්‍ය ආයතනවල දඩවලට යටත්. ඒතර මේවා ඇත්තටම ලංකාවේ නැති වුණාට මේ වගේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ප්‍රොසිකියුටර්ස්ලා කියලා නඩු පවරන අය වෙනම ඉන්නවා කණ්ඩායමක් රටවල. රයිට්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේවා හොයලා බලලා ඉවරලා නඩු පවරලා ඒ අදාළ මුල්‍ය ආයතන වලට දඩ මුදල් නියම කරනවා. මනි ලෝන්ඩරින් වෙන්න පුළුවන්, වෙන දේවල් වෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවට මේ සියලු දේවල් කරන්න බෑ. ඒකට මේවා වෙනම කණ්ඩායම් ඉන්නවා මේ රටවල. ඒතර දියුණු මුල්‍ය පද්ධති තියෙන රටවල වල ඒව සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් ඉන්නවා. නඩු පවරන්න අය ඉන්නවා ප්‍රොසිකියුටර්ස්ලා. ඒ වගේ අවස්ථාවලදී දඩවලට යටත් වෙන්න වෙනවා. බැංකුවේ කීර්ති නාමයට හානි වෙන්න පුළුවන්. මේ වගේ වැරදි දේවල් වලට සම්බන්ධ බැංකුවක් කියන්නේ වෘත්තීය මේ ආයතනයක් නිසා ඒගොල්ලන්ට අන්එතිකල් ප්‍රැක්ටිසස් සදාචාර නොවන මෙහෙයුම් ක්‍රියාවලිය කරන්න බෑ. සමහරට නීති විරෝධී නැහැ. නමුත් ඒවා සදාචාර සම්පන්න නැහැ. ඒවා ඒ වගේ බැඳීම් වලින් මුල්‍ය ආයතන බැඳිලා ඉන්නවා. කීර්ති නාමයට හානි වෙනවා. ඒ වගේම තමයි ගනුදෙනුකරුවන්ට වන්දි ගෙවන්න සමහරට සිද්ධ වෙනවා. ගනුදෙනුකරුවන්ට පාඩු සිද්ධ වෙනවා මේ මුල්‍ය ආයතන කරන මේ දේවල් නිසා.
ඒ වගේම තමයි ගනුදෙනුකරුවන්ට හානි සිද්ධ වුණාම එහෙම නැත්නම් මුල්‍ය පාඩු සිද්ධ වුණාම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජීවිත හානි දැන් මේ පෞද්ගලික දවස්වල වෙච්ච දේවල් සමහරවිට කියන්නේ අවභාවිත කරලා අපයෝජන කරලා තැන්පත්කරුවන්ගේ තැන්පතු අපයෝජනය කරලා තිබීම නිසා තමයි ඒ හානි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර ඒ වයින් මිනිස්සු ජීවිත හානි කරගන්නවා නේ ජීවන රටාව වෙනස් වෙනවා. අද වෙනකොට ඒ தත්ත්වය දකින්න පුළුවන්. ආදායම් අහිමි වෙනවා. දැන් තැන්පතුවක් දාලා ඉවරලා ඩිපොසිට් එකකට පොලියක් බලාපොරොත්තු වෙනවා. ඒව නැති වුණාන් පස්සේ ආදායම් අහිමි වෙනවා. තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයකට ලක් වෙනවා පුද්ගලයන් මේ වගේ ගැටලු වලට මුහුණ දුන්නොත්. වැරදියල් ඒ නිසා අනිවාර්යයෙන්ම මුල්‍ය ආයතන වලට සහ මහ බැංකුවට වගකීමක් තියෙනවා මේ ෆයිනෑන්ෂල් මිස්සෙලින් කියන එක පුළුවන් තරම් අවම කරගන්න හෝ නවත්වා ගන්න. ඒතර හේතු තමයි බලපාන උපකරණ අලෙවිකරණය මත ලබා දෙන කොපිස්. දැන් කමිෂන් වලට මේ දේවල් කරනවා ස්ටාෆ් එකට යම්කිසි බෝනස් එකක් දෙනවා නම් එහෙම නැත්නම් ඔය ස්ටාෆ් එකට දෙන එක ඉන්සෙන්ටිව්ස් දෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ ඉන්සෙන්ටිව් එක වැඩි කරගන්න බලහත්කාරය මේ අලෙවි සිද්ධ කරනවා. ඊළඟට අවංකභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. දැන් මුල්‍ය ආයතන වල වැඩ කරන පුද්ගලයන් ඉතාම ඉහළ මට්ටමේ අවංකභාවයක් තියෙනවා. මොකද මේ අවංකභාවය තිබුණ නැත්නම් එහෙම ගනුදෙනුකරු තුළ විශ්වාසවන්තභාවය ගොඩනගන්න බෑ. ඒ අවංකභාවයත් එක්ක තමයි එන්නේ සදාචාර සම්පන්න බව. ඒක පරීක්ෂාවකින් තොරව මේ මුල්‍ය ආයතන වල බඳවා ගත්තොත් එවැනි පුද්ගලයන් ওই වගේ වංචාසහගත දේවල් කරන්න පුළුවන්. ඒක ගැටලුවක්. ඒ වගේම නිමැවුම් වල සංකීර්ණ බව වැඩි වෙනකොට ඔටෝමැටිකල් ඉබේම ස්වයංක්‍රීයව ඒවා අවධානමට ලක් වෙන්න පුළුවන්. ඒවා ඒ පිළිබඳ තොරතුරු සහ ඒ පිළිබඳ දැනුවත් කිරීම ගනුදෙනුකරු අපහසුතාවයට පත් වෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට අපේක්ෂා කරන්නේ එවැනි සංකීර්ණ දේවල් වල ආයෝජනය කරොත් එහෙම නිරන්තරයෙන් ගනුදෙනුකරුවා දැනුම්වත් කරන්න ඕන ඒවයි තියෙන ප්‍රතිලාභ සහ අවදානම සම්බන්ධයෙන්. මේ මුල්‍ය ෆයිනෑන්ෂල් මිස්සෙලින් එක පෙරදි අලෙවි වළක්වා ගන්න නියාමනයන් තියෙනවා, ඉන්ටර්නැෂනල් රෙගියුලේෂන්ස් තියෙනවා. මේ තියෙන ඒවා ඇමරිකා එක්සත් ජනපද මුල්‍ය ආරක්ෂක බියුරෝව මුල්‍ය රෙගුලාසි ඒ රටේ මුල්‍ය රෙගුලාසි සංශෝධනය කළා තියෙනවා ෆයිනෑන්ෂල් මිස්සෙලින් වළක්වා ගන්න ඇමරිකාවේ. මහා බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ඔතොරිටි කියන එක මුල්‍ය රෙගුලාසි සංශෝධනය කරලා තියෙනවා. ඒ වගේම G20 රටවල මහා බැංකුව අධ්‍යක්ෂකවරු මේ ක්‍රියාව වළක්වා ගන්න පොදු ප්‍රතිපත්තියකට එනවා. බලමු ජාතික නියාමනය මොනවද තියෙන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගනුදෙනුකාර ප්‍රඥප්තිය මුල්‍ය සාක්ෂරතාවන මේක තමයි ගනුදෙනුකරුවන් දැනුම්වත් කරගන්න. මුල්‍ය ගනුදෙනුකාර ප්‍රඥප්තිය දැන් ඒකෙත් තියෙන්නේ ගනුදෙනුකරුවන්ට තොරතුරු දෙන්න ඕන, තොරතුරු සැපයීම යටතේ තියෙන මෙන්න මේක තමයි. සියලුම තොරතුරු දෙන්න ඕන. රයිට්? මේ මුල්‍ය උපකරණ වැරදි අලවියට යොමු වන ආකාරයේ සියලු ක්‍රියාවලින් ගනුදෙනුකාර ප්‍රඥප්තියෙන් බැංකුකරුවන්ව වළක්වලා තියෙන්නේ. ඊළඟට ෆයිනෑන්ෂල් ලිටරසි ප්‍රෝග්‍රෑම්ස් වගේ ගනුදෙනුකරුවන් දැනුම්වත් කරන්න ඕන මේ මුල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය හා මුල්‍ය නිමැවුම් වල ස්වභාවය සම්බන්ධයෙන්. ඒට සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව Securities and Exchange Commission එකෙන් කොටස් මිලදී ගැනීම අලෙවි පිළිබඳ ගනුදෙනුකරුවන් දැනුම්වත් කරනවා. ඒක වරින් මර ඇඩ්වර්ටයිස්මන්ට් යනවානේ. ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ නමණ්ඩලයේ මේ තමයි වෙනස් වෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ නිමැවුම් සම්බන්ධයෙන් වරින් වර දැනුම්වත් කරනවා. ඒතර රක්ෂණ වන්දි ලබා ගන්න බැරි අවස්ථාවන් තියෙනවානේ. ඒ රක්ෂණ තරවකරුවන් ඒවා හරියට ගෙවන්න නැති දේවල් තියෙනවා. ඒව සම්බන්ධයෙන් දැනුම්වත් කරනවා වයින් වර. ඒතර ඒ වයින් පුළුවන් මේ ෆයිනෑන්ෂල් මිස්සෙලින්. ඔය මිස්සෙලින් එක ගොඩක්ම කරන්න පුළුවන් රක්ෂණ ශාස්ත්‍රයේ. රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැරදි තොරතුරු දීලා තමට ගනුදෙනුකාරට තේරුම් ගැනීමට අපහසු තොරතුරු දීලා රක්ෂණ නිමැවුම් අලෙවි කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල මේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මැදිහත් වෙනවා යන දේවල්. ඒ වගේම තමයි රක්ෂණයටත් ඉන්නවා ඔම්බුඩ්ස්මන්වරයෙක්. රක්ෂණයටත් ඔම්බුඩ්ස්මන්වරයෙක් ඉන්නවා. ඒ ඔම්බුඩ්ස්මන්වරයා අර මුල්‍ය ඔම්බුඩ්ස්මන් වගේම මේ රක්ෂණ ශාස්ත්‍රයේ තියෙන ගැටලු විසඳනවා.
මේ ටිකත් වැදගත් වෙනවා අපිට ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීමේදී. මේව තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීමෙන් ගොඩක් වෙලාවට රටේ මුල්‍ය පද්ධතිය ආරක්ෂාව සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනගන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග. මේවා නිරන්තරයෙන්ම ප්‍රශ්න වලට එනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අනිත් පැත්තෙන් මුල්‍ය ආයතන රාජකාරී කරන අය ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඕගොල්ලෝ වැඩ කරගෙන යනකොට මේ දේවල් අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් කම්ප්ලයන්ස් නැති වේවට විවිධ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මුල්‍ය ආයතන විසින් හඳුන්වලා දීලා තියෙන පරිචයන් මොනවද කියලා මුල්‍ය පද්ධතිය ආරක්ෂාවට. ශේෂ තහවුරු යැවීම. ඒතර ඉස්සර නම් මැනුවල් ලෙජර්ස් තියෙන කාලේ කළමනාකරු විසින් කළමනාකරු විසින් අපි කළමනාකරු විදිහට ඉන්න කාලේ උපදෙස් දීලා තිබෙනේ කළමනාකරු විසින් එදා දවස ඇතුළත වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගත්තු withdrawal account දෙකකට එයා තනියම balance certificate එක ලියලා තැපල් කරලා යවන්න ඕන කාටවත් සම්බන්ධකමක් ඇති වෙනවා. විශේෂයෙන්ම බද්ධ ගිණුම් වල මුදල් අරන් තියෙනවා නම් බද්ධ ගිණුම් කරවන් දෙන්නටම ඒක යවන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී යම් ගැටලුවක් තියෙනවා නම් ඉක්මනටම ගනුදෙනුකරු දැනගන්නවා වහාම බැංකුවට ඇවිල්ලා අදාළ වරද නිවැරදි කරගන්නවා. ඒතකොට ඒකෙන් ගනුදෙනුකරුගේ ගිණුමේ ශේෂය සම්බන්ධයෙන් ආරක්ෂාවක් ඇති වෙනවා. මොකද හේතුව අක්‍රිය ගිණුම් වගේ දේවල් සහ විශාල වශයෙන් මුදල් තියෙන ගිණුම් වල මුදල් වල වංචා සහගත ලෙස පුද්ගලයන් ගන්න පුළුවන්. ඊළඟට දැන් සියල්ලම ඩිජිටලයිස් නිසා කම්පියුටර්ස් වල තියෙන නිසා පරිගණක පද්ධති වල තියෙන නිසා ඕනෑම ගනුදෙනුවක් සිද්ධ වෙච්ච වහාම SMS alert එකක් අදාළ ගනුදෙනුව ගිණුම හිමිකරුගේ ජංගම ගිණුමට යනවා. ඒක ක්‍රෙඩිට් කාඩ් ට්‍රාන්සැක්ෂන් එකකදී වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ගිණුමක වෙන ට්‍රාන්සැක්ෂන් එකකදී වෙන්නත් පුළුවන්. ඒකට වහාම ගිණුම් හිමිකරුට දැනුවත් වෙන්න පුළුවන් තමන්ගේ ගිණුමෙන් සිද්ධ වෙලා තියෙන ගනුදෙනු මොනවද කියන එක සම්බන්ධයෙන්. ඒ තාක්ෂණයේ දියුණුව නිසා අද වෙනකොට ඔන්ලයින් ඇක්සස් එකක් හරි එමට ඔන්ලයින් එමට ක්වික් රෙස්පොන්ස් එකක් ලැබෙනවා ගනුදෙනුකරුට. ඉතින් ඇත්තටම දැන් අර ෆයිනෑන්ෂල් ලිටරසි එමෙතන ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එකේදී අපි කතා කරේ විද්‍යුත් ක්‍රම මගින් ගනුදෙනු කරන්න ගනුදෙනුකරුවන්ව පුරු කරන එක තමයි අණ්ඩ බැංකෙන් ඉඳලා බැංකින් කියන තත්ත්වයට ගන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔහුට ආරක්ෂාව පැත්තෙන් ඉතා විශාල සේවාවක් වෙනවා. තමන්ගේ ගිණුම් වල තොරතුරු වහාම තමන්ගේ ජංගම දුරකථනයට දැනගන්න පුළුවන්. රයිට්? අනිත් පැත්තෙන් ඉන්ටර්නෙට් බැංකින්, මොබයිල් බැංකින් වගේ ක්‍රම මගින් රයිට්? ඩෙස්ක්ටොප් වලින් වෙන්න පුළුවන්, ලැප්ටොප් වලින් වෙන්න පුළුවන්, ඒ වගේම මොබයිල් ෆෝන් එකෙන් වෙන්න පුළුවන්. මේ දෙකෙන්ම ඇප්ස් හරහා කරන ගනුදෙනු වලින් ගිණුම් පරීක්ෂාව කියන එක ඕන වෙලාවක කරන්න පුළුවන්. ගනුදෙනුකරුට පැය 24ම ඇක්සස් තියෙනවා ගිණුමට. ඒතකොට දැන් වෙනදා ශාඛාවක් ගිණුමක් බලා ගන්න නම් එක්කෝ ටෙලිෆෝන් එකෙන් අහන්න ඕන. එතකොට සේවක මණ්ඩලයේ ඉන්න වෙලාවක් වෙන්න ඕන. නැති වෙලාවක බෑ. බැංකුව ඇරලා තියෙන ලාක බැංකුවට යන්න වෙනවා. අද වෙනකොට ඇක්සස් කියන්නේ කන්වීනියන්ස් කියන එක පහසුව කියන එක අපි ඉස්සරහට මාකටිං වලදී කතා කරනවා. ගනුදෙනුකරුගේ පහසුව කියන එක ඉතාම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා තාක්ෂණයත් එක්කලා බැංකු ක්‍රමවල. මොබයිල් ෆෝන් එකේ ඇප්ස් හරහා ඉන්ටර්නෙට් බැංකින් හරහා අපිට පුළුවන් පැය 24ම ඕන වෙලාවක ඕනම තැනක ඉඳගෙන සිග්නල් තියෙන ඕනම තැනක ඉඳගෙන තමන්ගේ ගිණුමට සම්බන්ධ වෙලා ශේෂය විමසන්න විවිධ දේවල් කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ගිණුම් ශේෂය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තහවුරුවක් ගනුදෙනුකරුවන්ට තියෙනවා. මුරවචනේ පාස්වර්ඩ් එක නිරන්තරයෙන් දැන් ඩිජිටල් ඇක්සස් එකට නැත්නම් පරිගණක හරහා
දුරකථන යෙදවුම් හරහා තාක්ෂණය හරහා සම්බන්ධ වෙනකොට අපිට තියෙන යතුර තමයි පාස්වර්ඩ් එක. හරි. user ID එකයි පාස්වර්ඩ් එකයි. විශේෂයෙන්ම පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක කියන එක තමන්ගේ පාස්වර්ඩ් එක නැත්නම් ATM transaction එකකදී PIN number එක PIN number එකට වඩා පාස්වර්ඩ් එක කියන එක වෙනස් කරගන්න පුළුවන්. මොකද මේ පාස්වර්ඩ් එක කීබෝඩ් එක ගාද්දි කාට හරි බලා ගන්න පුළුවන් හින්දා වෙනස් කරගන්න අවස්ථාව තියෙනවා. සමහර ඒවා ඔටෝමැටිකලි වෙනස් වෙනවා මාස 3න් 3ට. ඒතකොට තම විශේෂයෙන්ම ඉන්ටර්නෙට් බැංකින් වගේ එකකදී ඔටෝමැටිකලි පාස්වර්ඩ් එක ලොක් වෙනවා. ඊට ඉස්සෙල්ලා වෙනස් කරගන්න ඕන. රයිට්. දැන් ශාඛාව ඇතුළෙත් මුල්‍ය ආයතනයක් ගත්තොත් බැංකුවක් ගත්තොත් බැංකුව ඇතුළෙත් පාස්වර්ඩ් දීලා තමයි ටර්මිනල්ස් අරින්න ඕන. මේ පාස්වර්ඩ් වලිනුත් බැංකුව ඇතුලේ කරන දේවල් වලට වඩා වෙනස් ගණන්කරුවන්ට දීලා තියෙන පාස්වර්ඩ්. මොනවාද ගණන්කරුවන්ට පාස්වර්ඩ් එකක් දීමෙන් අපේක්ෂා කරන්නේ ආරක්ෂිත පාස්වර්ඩ් එක මොකක්ද කියලා. ගණන්කරුවන්ට ලබා දෙන ආරක්ෂිත පාස්වර්ඩ් එක තිබිය යුතු ලක්ෂණ මොනවාද? මට කවුරුහරි කියන්නකෝ දැන් පාස්වර්ඩ් පාවිච්චි කරනවනේ ඔයගොල්ලෝ දෙනවනේ ගණන්කරුවන්ට ගන්න කියලා. ඔගොල්ලෝ පාස්වර්ඩ් අරන් තියෙනවනේ. කියන්න බලන්න පාස්වර්ඩ් එකක තියෙන ආරක්ෂාව වැඩි වෙන්න අනුගමනය කරන්න ඕන පිළිපැදිය යුතු මූලික නීති මොනවද? පාස්වර්ඩ් එකේ දිග කොච්චර වෙන්න ඕනද? කැරක්ටර්ස් කීයක් වෙනවද අඩුම? 8ක් හෝ 8ට වැඩිනේ. කැරක්ටර්ස් 8ක් හෝ 8ට වැඩි වෙන්න ඕන. මොකද හේතුව මේ කොම්බිනේෂන් එක ලේසියෙන් කෙනෙක්ට අල්ලගන්න බෑ. දැන් කැරක්ටර්ස් 3ක් 4ක් ගෙවුවොත් එම ඔය අතර රතාවක් බලාගෙන ඉඳද්දි ඔය ටික අල්ලගන්න පුළුවන්. වෙන මොනවාද? කැරක්ටර්ස් 8කට වඩා වැඩි වෙන්න ඕන. වෙන ඇල්ෆා නියුමරික් වෙන්න ඕනේ. ඉලක්කම් සහ අකුරු දෙකම භාවිතා කරන්න ඕන. ඉලක්කම් සහ අකුරු දෙකම භාවිතා කරන්න ඕන. පාස්වර්ඩ් එක මේ කියන්නේ පාස්වර්ඩ් එක ආරක්ෂාව වැඩි වෙන්න දීලා තියෙන ගයිඩ්ලයින්ස්. ඒක කස්ටමර් කෙනෙක්ගේ පාස්වර්ඩ් එකටත් එකයි, ස්ටාෆ් එකේ පාස්වර්ඩ් එකටත් එකයි. ඉලක්කම් සහ අකුරු දෙකම භාවිතා කරන්න ඕන. තව මොනවාද? upper case lower case අකුරු භාවිතා කරනවා නම් කැපිටල් අකුරු සිම්පල් අකුරු කලවමට භාවිතා කරන්න ඕනේ. upper case lower case කැපිටල් අකුරු සහ සිම්පල් අකුරු කලවමට භාවිතා කරන්න ඕන. කොහොනේ කවුරුත් කියන්නේ නැහැ නේ උත්තරය. තව මොනවාද වෙන්න ඕනේ? තව මොනවාද පාස්වර්ඩ් එක ආරක්ෂාවට අනුගමනය කරන්න පුළුවන් තව ක්‍රියාමාර්ග මොනවද? අකුරු මේ කැරක්ටර්ස් 8කට වඩා වැඩි වෙන්න ඕන. ඇල්ෆා නියුමරික් වෙන්න ඕන. අපර් කේස් ලෝවර් කේස් දෙකම තියෙන්න ඕන. තව විශේෂිත කැරක්ටර්ස් ඔය ඇට් සයින් n සයින් ඒ වගේ හැෂ් සයින් ඒ වගේ විශේෂිත කැරක්ටර් එකක්වත් අඩුම ගානේ තියෙන්න ඕන. ඒතර කෙනෙක්ට ලේසියෙන් මතක තියාගන්න බෑ. හරිනේ? ඒතර ශාඛාවක පාස්වර්ඩ් භාවිතා කරද්දී කරන මේ මොනවද precautions මොනවද? ශාඛාවක රෙජිස්ටර් එකක් මේන්ටේන් කරන්න ඕන. පාස්වර්ඩ් එක සඳහන් කරන්නේ user ID එක දීපු රෙජිස්ටර් එකක් මේන්ටේන් කරන්න ඕන. ඒක નિયમિત කාලයකදී පාස්වර්ඩ් එක වෙනස් කර බවට තහවුරුවක් තියෙන්න ඕන. නිලධාරී දෙන්නෙක්ගෙන් හරි එක්කෙනෙක්ගෙන් හරි. රෙජිස්ටර් එකක් භාවිතා කරන්න ඕන. નિયમિત කාලෙදී පාස්වර්ඩ් එක වෙනස් කරන බවට තහවුරුවක් තියෙන්න ඕන. තව මොනවද?
එක එක ශ්‍රේණිවල නිලධාරීන්ට අදාළ බලතල අනුව ඇක්සස් කරන්න පුළුවන් නේ. ඇතුළට යන්න පුළුවන් සීමාවන් වෙනස් කරන්න ඕන. බලතල අනුව සීමාවන් වෙනස් කිරීම. ඒක ණය වෙන්න පුළුවන්, තැන්පතු වෙන්න පුළුවන්, විද්‍යුත් බලතල අනුව සීමාවන් තීරණය කිරීම. वो नीति निमी वो प्रैक्टिसेस इधर हुआ गुड प्रैक्टिसेस බැංකුවක මුල්‍ය ආයතනයක සේවකයෙක්ට අනුගමනය කරන්න පුළුවන් මේ ආරක්ෂාව සඳහා. අනිත් එක තමයි තමන් ටර්මිනල් එක ළඟින් නැගිටිනවා නම් නැවත ටර්මිනල් එක ලොගින් තත්ත්වයේ තියෙන්න ඕන. එන්නේ ඇප්ලිකේෂන්ස් වලින් අයින් වෙලා ලොගින් වුණාට පස්සේ මේවෙන් අයින් වුණාට පස්සේ තමයි ටර්මිනල් එක ළඟින් නැගිටින්න ඕනේ. ඒවා නම් වෙන්නේ නැහනේ. ඔක සල්ලි ලාච්චුවට එනවා. සල්ලි ලාච්චුව යතුරු තියලා නැගිටලා යනවද නැහනේ. යතුරු දාලා වහලා යතුරු අරන් යනවා වගේම තමයි තමන්ගේ ටර්මිනල් එක ඇරියාම අනිවාර්යෙන්ම ඒක නැගිටලා යනවා නම් ලොග් ඔෆ් වෙලා යන්න ඕන. හේතුව ඒ කවුරු හරි වංචාසහගත පුද්ගලයෙක් යම් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එම ඒ අදාළ පුද්ගලයාගේ user ID එකෙන් තමයි යන්නේ. වංචා හොරකම් කරපු පුද්ගලයෙක් හොයාගන්න හරි අමාරුයි. ඕක ප්‍රායෝගිකව ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේවා අනුගමනය කරන්නේ නැහැ. විශ්වාසවන්ත ඇතුලේ ඉන්න අය අතර විශ්වාසවන්තභාවය මත තමයි ඒවා සිද්ධ වෙන්නේ. හරි. සේවක මණ්ඩලය පාවිච්චි කරන පාස්වර්ඩ් වලදී අර තියෙන තීවල් වෙන්න ඕන කැරක්ටර්ස් 8කට වඩා වැඩි වෙන්න ඕන ඇල්ෆානියුමරික් වෙන්න ඕන ඒ ටික තියෙනවා. ඊට අමතරව රෙජිස්ටර් එක මේන්ටේන් කරන්න ඕන නිරන්තරයෙන්. ඒතර ඒක තීරණය කරන්න ඕන මාස 3ද මාස 6ද කියන එක ඒ තීරණය කළ වෙලා නිරන්තරයෙන් පාස්වර්ඩ් එක වෙනස් වෙච්ච බවට තහවුරුවක් දෙන්න ඕන රෙජිස්ටර් එකේ. අර කියපු විදිහට පාස්වර්ඩ් එක මේ තමන් රාජකාරී කරලා සීට් එකේ නැගිටිනකොට ලොගින් තත්ත්වයට පත් කරලා තියන්න ඕනේ. හරි. මුරවචනය නිතර වෙනස් කරන්න පුළුවන්කම බැංකුව වලින් ලබා දීලා තියෙන ගනුදෙනුකරුවන්ටත් ලබා දීලා තියෙන පහසුකමක්. ඒතර ගනුදෙනුකරුට ටික කාලයක් පාවිච්චි කරලා වෙනස් මුරවචනයක් දාගන්න පුළුවන්. ඒකෙත් තව වංචාවක් වෙන්න පුළුවන් එක වළකිනවා. ද්වන්ද පාලනය. මොකද්ද ද්වන්ද පාලනය කියන්නේ? ඩුවල් කන්ට්‍රෝල් ද්වන්ද පාලනය. ද්වන්ද පාලනය කියන්නේ මොකක්ද? මේක බැංකු ප්‍රැක්ටිස් කරන ක්‍රමවේදයක්. බැංකුවේ තියෙන වත්කම් මොනවද? බැංකුවේ තියෙන වත්කම්, බැංකු ශාඛාවක් ඇතුලේ තියෙන වත්කම් මොනවද? බැංකු ශාඛාවක් ඇතුලේ තියෙන වත්කම් මොනවද? ප්‍රධානතම වත්කම් මුදල් නේ. මුදල් තියෙනවානේ. බැංකු ශාඛාවක මුදල් තියෙනවා, රන් භාණ්ඩ තියෙනවා, සුරැකුම් ලියවිලි තියෙනවා, ඊළඟට චෙක්පත්, ATM කාඩ්පත්, ඒ වගේම මේ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුකරුවන්ට නිකුත් නොකළ ඒවා නේ. ඒ වගේ දේවල් තියෙනවා. අනිකුත් ලිපිලේඛන නෙමෙයි. මේ දේවල් ටික වත්කම්. මොකද මේ වත්කම් බැහැරවීමක් අපයෝජනය වීමක් සිද්ධ වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක ඕනෑම වංචාසහගත පුද්ගලයෙක්ගේ අතින්. මෙහෙයුම්
අවදානම අවම කරගන්න නම් මේ වත්කම් වල ආරක්ෂාව සාතික කරගන්න ඕන. වත්කම් වලට හානියක් වුණොත් එimhe ඒක නැවත ප්‍රතිස්ථාපනය කරගන්න සමාහට අපහසු වෙයි. අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ශේෂ. ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ශේෂයන්. ඒවා නම් දැන් තියෙන්නේ ලෙජර්ස් විදියට නෙමෙයි දැන් තියෙන්නේ ඒවා පරිගණක පද්ධතියේ සටහන් විදියටනේ. එතකොට මේ පරිගණක පද්ධතියට අදාළ පාස්වර්ඩ් දැම්මයින් පස්සේ එතන ද්වන්ද්ව පාලනයක් සිද්ධ වෙනවා. මොකද මේ පරිගණක භාවිතා කරන නිලධාරීන් A ක්ලාස් B ක්ලාස් අනුව තමයි ඒවා භාවිතා කරන්නේ. ඒතර ද්වන්ද්ව පාලනය කියන්නේ බැංකුවේ මෙන්න මේ කියන වත්කම් සානිකොත් වැදගත් ලිපි ලේඛන උදාහරණ මැන්ඩේට් කාඩ්පත් අත්සන් කාඩ්පත් ඒ වගේ දේවල් ඒවා වත්කම් නොවුනට ඒවා වැදගත් ලිපි ලේඛන අවදානම් එහෙම නැත්නම් වංචා සහගත දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. මේ නිලධාරීන් එකිනෙකට වෙනස් බලතල සහිත නිලධාරීන් දෙදෙනෙක් යටතේ පාලනය වීම තමයි ද්වන්ද්ව පාලනය කියන්නේ. බැංකුවේ මුදල් රන් භාණ්ඩ සුරැකුම් ලේඛන චෙක්පත් ණය කාඩ්පත් හර කාඩ්පත් වැනි වත්කම් මෙන්ම වෙනත් වැදගත් ලිපි ලේඛන මැන්ඩේට් පත් අත්සන් කාඩ්පත් නිලධාරීන් දෙදෙනෙක් යටතේ පාලනය වීම. එතකොට නිලධාරීන් දෙදෙනාම සම්බන්ධ වෙන්න ඕන යම්කිසි දෙයක් භාවිතා කරනවා නම් ගන්නවා නම් මුදල් එළිය උදාහරණයකට මුදල් සේප්පේ මුදල් එළියට ගන්නවා නම් A ක්ලාස් B ක්ලාස් නිලධාරී දෙන්නේ සම්බන්ධ වෙන්න ඕන. මුදල් නෝට්ටුවක මුදල් ගැට ගහලා තැන්පත් කරනකොට අත්සන් දෙකක් තියෙන්න ඕනනේ. වවුචර් මිටි ඒවත් ඒ වගේ දේවල්. රන් භාණ්ඩ එළියට ගන්නකොට දෙන්නෙක් ඉන්න ඕන. ඒතර ද්වන්ද්ව පාලනය යටතේ අපිට පුළුවන් වෙනවා මෙහෙයුම් අවදානම අවම කරගන්න අභ්‍යන්තර වංචාව වළක්වා ගන්න. ද්වන්ද්ව පාලනය යටතේ පුළුවන් වෙනවා අභ්‍යන්තර වංචා වළක්වා ගන්න. මොකද හේතුව එක පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලයෝ දෙන්නම එකතු වෙන්න ඕන යම් වංචාවක් කරනවා. නැත්නම් ඒක ගොඩක් වෙලාවට ඒ සම්භාවිතාව අඩුයි. ඒක බැංකුව අභ්‍යන්තරව භාවිතා කරන ක්‍රමවේදයක් වංචාවන් වළක්වා ගන්න. වංචාව වළක්වා ගත්තා කියන්නේ කරදර කරතුල විශ්වාසය ඉහළ යනවා කියන එක. අක්‍රීය ගිණුම් පිළිබඳ පරිචය. අපි එදා කතා කරා අත්හල දීපල පිළිබඳ පරිචයනේ. අත්හල දීපල ශ්‍රී ලංකා මහා බැංකුව යටතේදී කතා කරා එක. අක්‍රීය ගිණුම් කියන්නේ දකිවෝ වගේ දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු නොවූ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් අක්‍රීය ගිණුම්. සාමාන්‍යයෙන් ඉතර කිරීමේ ගිණුම් අවුරුදු 2ක් සහ ජංගම ගිණුම් මාස 6ක් වූ අවුරුද්දක්. ඒ බැංකුවල ස්වභාවය අනුව ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒවා ඉබේම අක්‍රීය ගිණුම් බවට පරිවර්තනය වෙනවා. අක්‍රීය ගිණුම් බවට පරිවර්තනය වෙනවා. ජංගම ගිණුම් මාස 6ක් වූ අවුරුද්දක්. ඉතිරි කිරීමේ ගිණුම් අවුරුදු 2ක්. ඒවායින් ආපසු මුදල් ගන්න බෑ. මොකද පරිගණකයෙන්ම සලකුවෙනවා ටැග් එකක් කටනවා no withdrawals කියලා. එතන මුදල් ගන්න බෑ. දැන් ඉස්සර නම් ඕවා මැනුවලි ලෙජර්ස් වල මාක් කර කර වෙනම ලෙජර් එකකට අයින් කරන්න ඕනේ. එතකොට ලාස්ට් ට්‍රාන්සැක්ෂන් ඩේට් එකේ ඉඳලා තමයි අවුරුදු 2 ගණන් කරලා. දැන් පරිගණකයට පුළුවන් මේක කරන්න ලේසියෙන්. හැමදාම අක්‍රීය ගිණුම් බවට පරිවර්තනය වෙනවා යම් කිසි ගිණුම් කොටසක්. අවසාන ගනුදෙනු කරපු දිනේ ඉඳන් අවුරුදු 2කට පස්සේ ඉතිරි කිරීමේ ගිණුම් අක්‍රීය වෙනවා. ඒතර ඒක හැමදාම වෙනවා. බැංකුවේ නිලධාරීන් කරන්න ඕන දේ ඇයි අක්‍රීය ගිණුම් දැන් ඉස්සර මැනුවලි තියෙනකොට ඒ අක්‍රීය ගිණුම් වල ලෙජර් ෂීට් එක ගලවලා වෙනම ලෙජර් එකකට දාලා ඒ ලෙජර් දාන්නේ ද්වන්ද්ව පාලනයට සේප්පුවකට දාලා වහනවා. ඒව ගන්නෙ නැහැ හැමතිස්සෙම. අදාළ ගනුදෙනුකරු කාලෙත් විතරයි A ක්ලාස් B ක්ලාස් නිලධාරී දෙන්න එකතු වෙලා ලෙජර් එක එළියට අරගෙන ඒ ආධාර ලෙජර් ෂීට් එක අයින් කරලා
ගනුදෙනුකරුගේ ගනුදෙනුව කරලා නැවත අර පරණ ලෙජර් එක සේප්පුවට දානවා. මොකද හේතුව ඒවයි ශේෂයන් දැක්කාම ඔය ඇතුලේ වැඩ කරන අයටත් හිතෙනවා එක දේවල් කරන්න. ඒ නිසා ලෙජර් එළියේ තියන්නේ නැහැ. දැන් පරිගණකයේ තියෙන නිසා ඒ ගැටලුව වෙන්නේ නැහැ. පරිගණකයේ ටැග් එකක් වැටෙනවා no withdrawals කියලා. ඒතර ඒ withdrawals කරනවා නම් ගනුදෙනුකරුව ඇවිල්ලා ඒක කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පන්තියේ බලතල වලින් පාස්වර්ඩ් එකක් ලැබෙන්න ඕන. ඒතර දෙන්නෙක් දන්නවා මේක තනි පුද්ගලයෙක් මේක කරන්න බෑ. ඔව්. ඊට අමතරව මොනවද කරන්න ඕන? අක්‍රිය ගිණුමට මාරු වුණායින් පස්සේ දැන් කම්පියුටරේ මාක් වෙනවනේ. දැන් මොකක්ද ඊළඟට කරන්න ඕන? අත්සන් කාඩ් පතක් මැන්ඩේට් පත්‍රය අර ප්‍රවර්තන ගණයෙන් අයින් කරලා වෙනම සේප්පුවකට දාන්න ඕන. හේතුව අත්සන් කාඩ් පතේ අස්සන අනුකරණය කරන්න පුළුවන් වංචාසහගත පුද්ගලයෙක්ට. ඒකට එයාට පුළුවන් ඒ වංචාසහගත ලෙස අත්සන් කරලා මේ වගේ දේවල් කරන්න. ඒක වළක්ව ගන්න කරන්න පුළුවන් දේ තමයි අත්සන් කාඩ් පතත් මැන්ඩේට් පත්‍රයත් කාටවත් බලන්න බැරි වෙන විදිහට සේප්පුවකට තැන්පත් කරන එක ද්වන්ද පාලනයට නරත් කරනවා. හරිද? ඒකත් ද්වන්ද පාලනයට නරත් වෙනවා. ඒක තමයි අක්‍රිය ගිණුම් පිළිබඳ පරිචය. ඒතොර අක්‍රිය ගිණුමකින් මුදල ගන්නවොත් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෝ Taman බැංකුවේ පෙනී ඉඳලා ඒක ජංගම ගිණුමක් වෙන්නත් පුළුවන්, සේවිංස් වෙන්නත් පුළුවන්. බැංකුවට එයා එන්න ඕන, තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න ඕන. ඔප්පු කරලා බැංකු නිලධාරී සෑහීමකට පත් වෙනවා නම් මුදල් ආපසු ගන්න දෙනවා. ඒතර එතනදී අර අක්‍රිය කියන no withdrawals කියන කන්ඩිෂන් එක අයින් වෙනවා. ඒ කන්ඩිෂන් එක අයින් වෙන්නේ ද්වන්ද පාලනයට යටත් වෙච්ච ඒක අයින් වෙන්නේ පාස්වර්ඩ් දෙකක් දීම තුලින්. තනියෙන් බෑ ඒක කරන්න. දෙන්නේ පාස්වර්ඩ් දෙන්න ඕනේ ඒ කන්ඩිෂන් එක අයින් කරන්න. හරිද? ඒතකොට ඒවා වෙනම පොතකට සටහන් වෙනවා. දැන් නැති අවශ්‍ය නැහැ. ඒවා වෙනස් වුණාම රිපෝට් එකක් එනවා දවසේ අවසානයේදී අක්‍රිය ගිණුම් අයින් කරපු ඒවා මොනවද කියලා. ඒවා බැංකුව ඇතුලේ භාවිතා කරන පරිචයන් මේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා. අනිත් එක නවීන තාක්ෂණ භාවිතයෙන් දැනුම්මත් කියනවා. ඒකට අද වෙනකොට වෙබ්සයිට්ස් තියෙනවා එක එක බැංකුවල ඉන්ටර්නෙට් බැංකින් තියෙනවා. ඒතර වෙබ්සයිට්ස් හරහා මේ ගනුදෙනුකරුවන්ට සෝෂල් මීඩියා එකන්නේ ඒ හරහා දැන්වීම් හරි ඉතාම ආකර්ශනීය ආකාරයට YouTube පාවිච්චි කරලා වීඩියෝ ක්ලිප්ස් යවලා ඒ වගේ දේවල් හරහා පුළුවන් ගනුදෙනුකරුවෝ දැනුම්වත් කරන්න. විවිධ දේවල් මාකටිං කරන්න පුළුවන්. තමන්ගේ බැංකුවේ තියෙන නිමැවුම් සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න පුළුවන්. ඒතර බැංකුවේ තියෙන වෙනත් දේවල් සම්බන්ධයෙන් මුල්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන් හැම දෙයක් ගැනම ගනුදෙනුකරුවෝ දැනුම්වත් කරන්න පුළුවන් මේ නවීන තාක්ෂණය හරහා. ඒක වියදම අඩුයි. ඒ වගේම ඉතාම ආකර්ශනීයයි. වියදම අඩුයි, ඉතාම ආකර්ශනීයයි. ගොඩක් දෙනෙක්ට එකවර යවන්න පුළුවන්. සෝෂල් මීඩියා වල ගොඩක් දෙනෙක්ට එකවර යවන්න පුළුවන්. දැන් මේ කස්ටමර්ස්ලා දැනුම්වත් කරන එක කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම තමයි ගනුදෙනුකරුගේ රෙස්පොන්ස් එක ඒ වෙලෙම දැනගන්න පුළුවන්. වෙනත් මීඩියා වගේ නෙමෙයි. ඕවා මාකටිං එකටත් වෙනවා. ගනුදෙනුකරුගේ රෙස්පොන්ස් එක ඉතාම ඉක්මනට දැනගන්න පුළුවන් සහ ඉක්මනට අප්ඩේට් කරන්න පුළුවන්. දැන් උදේ එකක් දාලා ඕනනම් ඒකම අප්ඩේට් කරලා හවස දාන්න පුළුවන්. දැන් අනිත් මීඩියා වල ටීවී එකේ, රේඩියෝ එකේ, පත්තරේ එහෙම කරන්න බෑ. සෝෂල් මීඩියා වල පුළුවන් අපිට ඔය කියන පහසුකම් ටික ගන්න. ගොඩක් දෙනෙක්ට එකවර ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉක්මනින් පණිවිඩය දෙන්න පුළුවන්. ගනුදෙනුකාරගේ ප්‍රතිචාරය ගන්න පුළුවන් සහ අප්ඩේට් කරන්න පුළුවන්. යාවත් කාලයක් කරන්න පුළුවන් ඉතා පහසුවෙන්. මේ පහසුකම් ටික මේ නවීන තාක්ෂණය හරහා දැනුම්වත් කිරීමේදී එහෙම නැත්නම් තොරතුරු ලබා දීමේදී භාවිතා කරන්න පුළුවන්. ඒකත් හේතුවක් වෙනවා ගනුදෙනුකරුට බැංකුව පිළිබඳ ඒකට බැංකුවත් එක්ක ලයිව්ලි සම්බන්ධ වෙන හින්දා
නිරන්තරයෙන් අවශ්‍ය තොරතුරු මඟ පෙන්වීම උපදෙස් ගන්න පුළුවන්. ඒතර බැංකුව පිළිබඳ තව විශ්වාසය ගොඩනගෙනවා. ලාභ ඒතර මුල්‍ය ආයතන අනිත් පැත්තෙන් තමන්ගේ මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් ලබා දෙන්න. ඒ වගේම ලාභදායීතාවය වැඩි කරන්න සහ මෙහෙයුම් අවදානම අවම කරන්න. ලාභදායීත්වය වැඩි කරන්න බැංකුකරුවෝ විවිධ දේවල් කරනවා. බැංකුවේ ලාභය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවේ ද්‍රවශීලතාවයේ ඒ සීලුම දර්ශක අත්පත් කරගන්නවා කියන එක. මේ දර්ශක අත්පත් කරගත්තා කියන්නේ ගනුදෙනුකරුට ඒක වක්‍රව වාසියක් කරනවා. ගනුදෙනුකරුගේ ආරක්ෂාව වෙනුවෙන් වක්‍රව වාසියක් කරනවා. ගනුදෙනුකරුට විශේෂයෙන් ලැබෙන දෙයක් නෑ. සමහරට ලාභදායීතාවය වැඩි වුණායින් පස්සේ ඕනනම් බැංකුවට පුළුවන් පොලි අනුපාත ණය සඳහා ගෙවන පොලි අනුපාත අඩු කරන්න. අපේ බැංකර්ස් ඉක්වේෂන් එක අනුවනේ ඒකෙන් ටිකක් ගනුදෙනුකරුට දෙන්න ඕනයි කියලා හිතුණා. ඒ වගේම තැන්පත් සඳහා ගෙවන පොලි අනුපාත වැඩි කරන්න පුළුවන්. එහෙමනම් බැංකුකරුවෝ ශාඛාවල ඉන්න අය තමන්ගේ ශාඛාව ලාභදායීව පවත්වාගෙන යන්න ඕනේ. ඒතර ඒක බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලියේ තියෙන වැදගත්ම දෙයක් තමයි. ඒතර තමන්ගේ ව්‍යාපාර බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ තමන්ගේ ශාඛාව තියෙන ප්‍රදේශයේ ඉන්න ගනුදෙනුකරුවන්ව දැනගන්න ඕන, ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ගන්න ඕන, ස්වාභාවික සම්පතේ සියලු දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙන කළමනාකරුවෝ තමන්ගේ කළමනාකරන ක්‍රියාවලිය භාවිතා කරලා ශාඛාව ලාභදායී තත්ත්වයෙන් පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්න ඕන. ඒක වක්‍රව ගනුදෙනුකරුට ආරක්ෂාවක් වෙනවා. ඒ වගේම ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක්. කස්ටමර් සර්විස් ක්වොලිටි. ශාඛාවකට ආවයින් පස්සේ ශාඛාවේ පෙනුම, ශාඛාවේ පරිශ්‍රය, සේවකයන්ගේ හැසිරීම, සේවකයන්ගේ කතාබහ විලාසය, ලේඅවුට් එක, ඒ හැම දෙයක්ම එක එක අය එක එක විදිහට සකස් කරනවා. ඒතර ගනුදෙනුකරු වඩාත්ම තෘප්තිපත් වෙන ආකාරයට, ගනුදෙනුකරු වඩාම සෑහීමකට පත් වෙන ආකාරයට සකස් කරනවා නම් ගනුදෙනුකරු තුල ඇති වෙනවා විශ්වාසයක් සහ බැඳියාවක්. ඒතර ගනුදෙනුකරුට ගුණාත්මක සේවාවක් සැපයීමත් එක පැත්තකින් ගනුදෙනුකරු තුල විශ්වාසවන්තභාවය ඉහළ යන්න හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් පුළුවන් තරම් මෙහෙයුම් අවදානම අවම කරගන්න ඕන. මෙතෙන්ට එකක් මට මෙහෙයුම් අවදාන කිව්වම මතක් වුණා. මේ පරිචය කියන එකට ඒක එන්න ඕන විගණනය. මෙතෙන්ට එන්න ඕන ප්‍රැක්ටිස් එක එකක් තමයි විගණනය. ඔඩිට් එක පවත්වාගෙන යන්න ඕන. මොකද ඒක එක පැත්තකින් මෙහෙයුම් අවදානම අවම කරගන්නත් හේතුවක් වෙනවා. ඔඩිට් එක අනිවාර්යයෙන්ම යහපත් පරිචයක් විදිහට ශාඛා පවත්වාගෙන යන්න ඕන. ඔඩිට් එක කොච්චර විදියකට කරනවද? ආකාර කීයකට කරනවද ඔඩිට් එක? ඔඩිට් එක ඉන්ටර්නල් ඔඩිට් විගණනය විගණනය ආකාර 3කට කරනවා විගණනය. මොනවද ඔයගොල්ලෝ දන්නා විගණන ආකාර 3? විගණනයේ ආකාර 3කට කරනවා. මොනවද ඒ? එක තමයි මාර්ගස්ත විගණනය නේ. ඒක ඔන්ලයින් ඔඩිට්. ඔන්ලයින් ඔඩිට් කියන්නේ මොකද්ද? ඔන්ලයින් ඔඩිට්. ඔන්ලයින් ඔඩිට් කියන්නේ මොකද්ද? ඔන්ලයින් ඔඩිට් කියන්නේ යම්කිසි වවුචරයක් පද්ධතිගත කරාම
ගණදෙනුකරු ලබා දෙන තොරතුරුත් පද්ධතියට ඇතුළත් කරපු තොරතුරුත් නිවැරදිද කියලා පරීක්ෂා කරන එක නේ. එතකොට කස්ටමර් එයාගේ වවුචර්ස් වල ලියනවා ගිණුම් අංකය නම ඒ අවශ්‍ය තොරතුරු ලියනවා. අනිත් පැත්තෙන් ටෙලර් ඒ තොරතුරු එන්ටර් කරලා සිස්ටම් එකට වැලිඩේෂන් එකක් කරනවා. එතකොට යට වදිනවා ටෙලර් එන්ටර් කරපු තොරතුරු ටික. તો ඔන්ලයින් ඔඩිට් එකේදී කරන්න වෙන කිසිම දෙයක් නෙමෙයි. ගණදෙනුකරු මේ ලබා දීපු තොරතුරුත් ඔන්ලයින් මේ වැලිඩේට් කරපු තොරතුරුත් නිවැරදිද කියලා පරීක්ෂා කරන එක. මොකද හේතුව අද සිස්ටම්ස් ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ්. right? ඔව් e-data check කරන එක තමයි. සිස්ටම් ඉන්ටර්කනෙක්ටඩ්. අද හම්බන්තොටින් කවුරු හරි මුදල් දැම්මොත් ඒ මුදල් දාද්දී එයා 3 ඉලක්කම තෙල 8 ඉලක්කම විදියට එන්ටර් කරලා වැරදි ගිණුමකට කරොත් ඒ ගිණුම තියෙන්නේ යන්න ඕන මුදල් කොළඹට ගිණුම වැරදි ගිණුම තියෙන්නේ යාපනයේ එක්කනට මුදල් ආපු ගම මුදල් ඒ වෙලේම ගන්න පුළුවන් නේ. අද තාක්ෂණය නිසා එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වැරදි ගිණුමකට ගිහිල්ලා වැරදි පුද්ගලයෙක් මුදල් ගන්නවා. ඒක මෙහෙයුම් අවදානමට හේතු. මොකද අවදානමට හේතුවක් වෙන හේතුව අපේ තෙල වැරදි ගිණුම් අංකයක් එන්ටර් කරලා තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම ගිණුම පද්ධතිගත කළ විගසම නැවත අනිත් පැත්තට අරගෙන ඔඩිට් එක කරන්න ඕන. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔන්ලයින් ඔඩිට් එක විනාඩි 10න් 10ට නිලධාරියෙක් කරන්න ඕන. ගනුදෙනුකරු සඳහන් කරන තොරතුරුත් ටෙල එන්ටර් කරන තොරතුරුත් නිවැරදිද කියලා බලන එක. ඒක තමයි ඔන්ලයින් ඔඩිට් කියන්නේ. ඔන්ලයින් ඔඩිට් එකක් අද ආවේ තාක්ෂණය නිසා එවෙලේම ගිණුමකට දැන් හම්බන්තොට එක්කෙනෙක්ට මුදල් යවන්න පුළුවන් කොළඹ තියෙන ගිණුමකට. right? එයා ඒකට යවුවාම වැරදිලා වෙන ගිණුමකට ගියොත් එimhe සල්ලි අයින් කරගන්නේ තව තැනකින්. අන්න ඒ වැරද්ද අවම කරගන්න පුළුවන් මේකේ. ඔන්ලයින් ඔඩිට්. දෙවෙනි එක බ්‍රාන්ච් ඔඩිට්. ශාඛාවේ එදිනෙදා ගිණුම් ගත කරන වවුචර එදිනම හරිනම් එදිනම කරන්න ඕන හවස නිලධාරියෙක් විසින් චෙක් කරන්න ඕන. හරි? නිලධාරියෙක් විසින් චෙක් කරන්න ඕන. ජනරල් ලෙජර් එකට යනවා වවුචර්, ණය වලට යනවා වවුචර් නේ. මේ වවුචර්ස් ටික චෙක් කරලා බලන්න ඕන නිවැරදි ගිණුම් වලට ගියාද කියලා බලන එක තමයි බ්‍රාන්ච් ඔඩිට් එකෙන් කරන්නේ. ඒකට එදා දවසේ ඇතුළතේ ශාඛාවේ වවුචර් නිවැරදි ගිණුම් වලට ගියාද කියලා පරීක්ෂා කරන එක තමයි බ්‍රාන්ච් ඔඩිට් එකෙන් කරන්නේ. ඒක වැරදි ගිණුම් වලට යෑමෙන් ඇති වෙන මෙහෙයුම් අවදානම අවම කරගන්න පුළුවන්. අනිත් එක මොකද්ද? අපිට මේක හතරකට ලියන්නත් පුළුවන්. අභ්‍යන්තර විගණනය. තුන්වෙනි එක අභ්‍යන්තර විගණනය. අභ්‍යන්තර විගණනයේ රාජකාරිය මොකක්ද? ඉන්ටර්නල් ඔඩිට් එකේ. චක්‍රලේඛ අනුව කටයුතු කරලා තියෙනවද? නේ? අවශ්‍ය ප්‍රොවිෂන්ස් වින් කරලා තියෙනවද? ණය පොලි අනුපාත ඒවා හරියද? ඔය වගේ දේවල් නේ. ඒ වගේ දේවල් බලන එක තමයි අභ්‍යන්තර විගණනයේ නිලධාරීන් කරන්නේ. අවශ්‍ය බලතල දීලා තියෙනවද? බලතල පාස්වර්ඩ් දීලා තියෙනවද හරියට? කියන අභ්‍යන්තර මෙහෙයුම් උපදේශ අනුව කටයුතු කරලා තියෙනවද කියන එක පරීක්ෂා කරන එක තමයි අභ්‍යන්තර විගණනයෙන් කරන්නේ. බාහිර විගණනය. බාහිර වෙනම ආයතනයක් විසින් බැංකු ශාඛා විගණනය කරනවා. ඒක රජයේ බැංකුව වෙන්න පුළුවන්, පෞද්ගලික බැංකුව වෙන්න පුළුවන්. ඒතර ඒවා audited financial statements මේ බාහිර විගණකයන් සහතික කරපු වාර්තා තමයි පුවත්පත්වල
පළ කරන්නේ සම ඒගොල්ලෝ මේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන්නේ මේ බාහිර විගණන. ඒතර බාහිර විගණකයෝ කරන්නේ මොකද්ද? බැංකුවේ තියෙන ගිණුම් වල නිවැරදිතාවය පරීක්ෂා කරනවා යම් මට්ටමකට. ඊළඟට අභ්‍යන්තර ක්‍රමවේදයන් පරීක්ෂා කරනවා යම් මට්ටමකට. ඒ වගේම compliance requirements, central bank එකේ guidelines, ඒ වගේම වත්කම් වල තත්ත්වය නේ, ඒ වගේ දේවල් පරීක්ෂා කරලා ඉවර වෙලා දෙන වාර්තාව තමයි බාහිර විගණන වාර්තාව. ඒතර බාහිර විගණන වාර්තාව තමයි අපි ප්‍රසිද්ධියට පත් කරන්නේ, ඒවා පුවත්පත්වල පළ කරන්නේ, ගණන් කරවන්ට ලැබෙන්න සලස්වන්නේ. ඒතර මේ ආකාරයට අවස්ථා 4කදී විගණනය සිද්ධ වෙනවා. මේ සියලුම දේවල් වලින් ආරක්ෂා වෙන්නේ වැරදි මෙහෙයුම් අවදානම අවම වෙනවා. ඒතර මේ 3-4 කියන එකෙන් මෙහෙයුම් අවදානමට අමතරව ද්‍රවශීලතා අවදානම, වෙළඳපොළ අවදානම, ඒ වගේ දේවලුත්, ණය අවදානම, ඒ වගේ දේවලුත් මේකෙදි පරීක්ෂා වෙනවා. පළවෙනි දෙකෙන් නම් මූලිකවම මෙහෙයුම් අවදානම තමයි ආරක්ෂා වෙන්නේ. ඒකක්. අනිත් එක ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ණය පරිපාලනය. මේක ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම මත බැංකුව විසින් අනුගමනය කරන පරීක්ෂයක් ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ ලබා දෙන ණය සම්බන්ධයෙන් ඇති කරන ද්වන්ද්ව පාලනය. ලබා දෙන බැංකුව විසින් ලබා දෙන ණය සම්බන්ධයෙන් ඇති කරන ද්වන්ද්ව පාලනය තමයි ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ. මේකේ කොටස් දෙකයි. ණය අනුමත කිරීම එක පැත්තකින් සිද්ධ වෙනවා. එතකොට ණයකරු හම්බ වෙලා සාකච්ඡා තියලා තොරතුරු අරගෙන ණය යෝජනාවක් අනුමත කිරීම එක පැත්තකින් කරනවා. ඒ ණය මේ රේඛාවේ නිලධාරීන් ණය අනුමත කරනවා. ඒ අනුමත කරපු ණය මුදල අවශ්‍ය ලේඛන ගන්නත්, සුරකුම් ගන්නත්, ඒවා පද්ධතිගත කරන්නත්, ඊට පස්සේ මේක පරිපාලනය කරන්න, ණය අය කරගන්න, ඒ වගේ දේවල් පරිපාලනය කරන්නත් වෙනත් කණ්ඩායමක් පත් කරනවා. හරි. ණය අනුමත කිරීම දක්වා, ණය යෝජනාව අනුමත කිරීම දක්වා එක කණ්ඩායමක් ණය අනුමත කිරීමට ඊළඟට ණය යෝජනා ක්‍රමයට අවශ්‍ය ණය යෝජනාවට අවශ්‍ය ලේඛන සහ ණය පරිපාලනය වෙනම කණ්ඩායමක් කරනවා. ඒකට මේක කොටස් දෙකකින් කරන්නේ. වෙන්න පුළුවන් වංචාවල් අවම කරගන්න. මොකද ණය අනුමත කරපු එක්කනම ලේඛන ගත කරන්න ගියොත් එයා ලේඛන අඩුවෙන් ගන්න පුළුවන්. මොකද ණයකරුව ගොඩක් මාතුරන්නේ මෙයානේ. ණය ශ්‍රේණි නිලධාරියානේ. ඒ වගේම පොලි අනුපාත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වැරදීම් වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න මේ විදිහට ද්වන්ද්ව පාලනයක් පවත්වාගෙන යනවා ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. අද ආයතනික ණයාංශවල මේක පැහැදිලිවම දකින්න පුළුවන්. ශාඛාවලත් ණයාංශවල විශාල ණය, ශාඛාවල ණයවල ගොඩක් තියෙන හින්දා විශාල ණය මේ විදිහට කොටස් දෙකක් යටතේ පවත්වාගෙන යනවා. right. මේ හෑන්ඩ් අවුට් එක තව චුට්ටක් ඉතුරු වුණා. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. මේ දේවල් ටික තේරුණා නේද? මේවා ප්‍රශ්න වලට එන්න පුළුවන් කෙටි ප්‍රශ්න විදියට.
එතන මෙහෙයුම් අවදානම අවම කරගන්න අපි මෙහෙයුම් අවදානම ගැන කතා කරපු නිසා ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ සමහරට නැවත කතා කරන්න. ඔයගොල්ලන්ට අවදානම යටතේ මේක කතා කරා. මේ වගේ ගොඩක් දේවල් කරනවා මූල්‍ය ආයතන මේ තමන්ගේ මෙහෙයුම් ක්‍රියාවලිය යහපත්ව පවත්වාගෙන යන්න. ඉතින් ලබන සතියේ අපි චුට්ටක් මේක ඉතුරු ටික කතා කරලා ඉවරලා අලුත් පාඩමකට යමු. ලබන සතියේ දැන් අපිට මාකටිං මාතෘකා කතා කරන්න තියෙනවා.